සම්බෝධි වන්දනා තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට සජීවී සදහම් අසන්නට යලිත් අද පුන් පොහෝදා සජීව විකාශය සමගින් ඔබ සම්බන්ධ වන්නේ. මනස සුවපත් කරනු පිණිස නිරන්තරයෙන්ම බවුන් වඩන වීරයෙන් යුතුව උතුම් සත්‍ය මාර්ගය සොයා යන්නට වෙහෙසෙන ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනු පිණිස නිතරම සිහි ඇති පුද්ගලයා ඝන කළුවර ඇති වනාන්තරයකට නැගෙන පුන් සඳමෙන් සද්ධර්මය ආලෝකයක් කොට වාසය කරනවා. ඒ තථාගත ශ්‍රී සද්ධර්මය සජ්ජායනා කෙරෙන දෙහෝරාවක සජීව දේශනාව මෙලෙස ආරම්භ කරන්නට අප දැන් සෝදානම්. අද මේ දේශනාව වෙනුවෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කරමින් වැඩම කොට වදාළ මනෝවිද්‍යා පුහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය නම කියන්නට අවසරයි පූජනීය කැලණිය අජිත පින්වත් ස්වාමින් වහන්සේත් ඒ වගේම කිරිවත්තුඩුව බෙරුකැටිය ගංගානි උද්‍යානයේ සිරි ඥානානන්දාරාමාධිපති නම කියන්නට අවසරයි පූජනීය වැවල සෝමධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපි ඊටාම ගෞරවයෙන් සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ යෝගාසන දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ 10 වෙනි පටුමග පැපලියාන මාවත නොගේගොඩ පදිංචි ඉන්ද්‍රා ජස්මින් රත්නායක මහත්මිය, ටිකිරි රත්නායක මහතා, සද්ධාතිස්ස වාහලතන්ත්‍රී මහතා, සවිත්‍රී කැලුම් ධනුෂ්කා රත්නායක දරුවන් සහ යසලී මිනිබිරිය ප්‍රධාන ඒ පින්වතුන්. අපි එහෙනම් ආරාධනා කරමු. දැන් මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පූජාව සිදු කරන්නට දායක පින්වතුන්ට ඉන් අනතුරුව දේශකයන් වහන්සේලාට චාරිත්‍රානුකූලව දේශනාව පැවැත්වීම සඳහා ආරාධනාව සිදු කරමින් දෙහත් වටේ පිළිගන්වන්නට විශේෂයෙන්ම අද මේ නිවන උදෙසා හේතු වන කාරණාවන් ඒ අවස්ථා පහක් ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ අවස්ථාව උපයෝගී කරගෙන දෙහෝරාවකදී අපට ගෞරවයෙන් යුතුව කියා දෙන්නට අපේක්ෂා කරනවා. කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වනවා මේ මොහොතේ ප්‍රථම කොට චාරිත්‍රයට කිරීම සඳහා ඉන් අවසන දේශකයන් වහන්සේලාට අපි ගෞරවයෙන් යුතුව සාදු නාද පවත්වමින් ආරාධනා කරමු මේ සද්ධර්ම දේශනාව පවත්වන්න. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ විමුක්තායතනානි යත් බික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරිකීනං වා ආසවා පරික්ඛයං ගච්ඡanti අනනුප්තප්පං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද දවසේදී බෞද්ධ මාධ්‍ය ජාලය බිනර පුන් පොහෝ දවස නිමිති කරගෙන සෑම මාසකම වගේම මේ පොය දවසෙත් සදැහැති ලෝකයාට ධර්මයෙන් ආමන්ත්‍රණය කරනවස් උතුම් සම්බුද්ධ දේශනාවට අනුවම ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ආමිසයේද නොපිරිහෙලා ඉෂ්ට කරමින් අද මේ විදිහට ඔබව ධර්මයෙන් දැනුවත් කරනවා. එකත් පසකින් බෞද්ධ රූපවාහිනිය අනෙක් පසින් බෞද්ධ ගුවන්විදුලිය වගේම සම්බෝධි සදහම් සංගරාවද ඔබව ධර්මයෙන් දැනුවත් කරන තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අද මෙම බිනරපුන් පොහෝ දවසේදී යුගාසන ධර්මානුශාසනාවට වැඩමවා වැඩ සිටින්නේ මට බොහෝමත්ම හුරු පුරුදු ලෙන්ගතු බොහෝ කලක් සමීපව ධර්මයේ හැසිරුණු නොයෙකුත් පින්කම් උරෙන් උර ගැටි සිද්ධ කරපු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් සමගින් උන්වහන්සේ අපේ සෝමධම්ම ස්වාමින් වහන්සේ උන්වහන්සේ බෙරු කැටිය ශ්‍රී ඥානානන්ද විහාරයේ අනුශාසක විහාරාධිපති ස්වාමින් වහන්සේ. ඉතින් පූජනීය වෑවල සෝමධම්ම ස්වාමින් වහන්සේගෙන් අවසරයි සදැහැති කාරුණික පින්නතුනි පූජනීය කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ අඩුව සපුරාලමෙන් පූජනීය බොරලන්දේ වජිරඥාන කල්යාණ මිත්‍ර නායක ස්වාමින් වහන්සේත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත් එක්ව මේ සිදු කරන උත්තම සදහම් සත්කාරය පිළිබඳව අපි යලි නැවත නැවත කෘතවේදීව පුණ්‍යානුමෝදනා කළ යුතුයි. ඉතින් පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් විහාරවාසී ධම්මසිරි ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් මහා සංඝරත්නයටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් බෞද්ධ නාලිකාව සමග අත්වැල් බැඳගෙන විවිධ පින්කම් වල නිරත වන හැම දෙනාටමත් මෙම උත්තම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පවතිවා. සදහැවතුනි භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ පැතිකඩ දෙකක් තිබෙනවා. උන්වහන්සේ දේශනා කරන ධර්මය තුල ගිහි ප්‍රතිපදාවක් තිබෙනවා. පැවිදි ප්‍රතිපදාවකුත් තිබෙනවා. එතකොට ගිහි පින්නතුන්ට උන්වහන්සේ මේ ධර්මය දෙආකාරයකින් කියලා දෙනවා. එකක් ලෞකික දියුණුව ලැබීමේ මඟ හැටියට. අනිත් එක
ලෝකෝත්තර දියුණුවේ ප්‍රතිඵල ලබා ගැනීම හැටියට. කෙනෙක් හිතනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල කතා කරන්නේ අනිත්‍ය ගැන විතරයි. ඔකේ කොච්චර හරි දුක ගැනමයි කතා කරන්නේ. මම නෙමෙයි කියනවා, මගේ නෙමෙයි කියනවා, මගේ ආත්මෙ නෙමෙයි කියනවා. එහෙනම් මේ ඉන්නේ කවුද? මම නෙමෙයි නම්, මගේත් නෙමෙයි නම්, මගේ ආත්මයක් නෙවෙයි නම් මේ ඉන්නේ කවුද කියලා කෙනෙක් තාර්කිකව ප්‍රශ්න කරනවා. තාර්කිකව ප්‍රශ්න කළා වේවා නොකළා වේවා, බුදුබණ පිළිගත්තා වේවා පිළි නොගත්තා වේවා, අපි මෙම ධර්මයේ මූලික ලක්ෂණ සංකල්ප තේරුම් අරගෙන ඉන්නට ඕනේ. සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම බුදුරජාන් වහන්සේට ධර්ම ප්‍රචාරයට හිත දුන්නේ නැහැ. කුමක්ද හේතුව? මේ ධර්මයේ ඒ තරම්ම ප්‍රඥා ගෝචර දහමක්. සාමාන්‍ය ලෝකයා ඊටි ප්‍රඥාවට සංවේදී වෙමින් නෙවෙයි. එහෙනම් කාමයට සංවේදී වෙමින්. මොකද්ද කාමය? විනෝදේ. මිනිස්සු හොයන්නේ විනෝදෙද ප්‍රඥාවද? මිනිස්සු හොයන්නේ විනෝදේ. එතකොට විනෝදේ හොයන පිරිස උන්වහන්සේ හඳුනන ලෝලී කියලා. ලෝල ජාතිකෝ. ඒ කියන්නේ ඒ අය මේ කාමයට සංවේදී, තෘෂ්ණාවට සංවේදී, ඇලීම් ගැටීම් සහිත කෙලෙස් බහුල ජීවිත ගත කරනවා. එතකොට එවැනි පිරිසක් ප්‍රඥාවෙන් අත්දකින ධර්මයක් කොහොම අවබෝධ කරන්නද? හිතේ තියෙන්නේ කාමයන් ගැන නම් එහෙම කෙනෙක් කාමයන්ගෙන් නික්මීමෙන් ලබන සමාධියක්, කාමයන්ගෙන් තොරව ලබන විදර්ශනා ඥානයක් කෙසේනම් උපදවා ගන්නද? භාග්‍යතුන් වහන්සේ පවසනවා උන්වහන්සේගේ ධර්මයේ තියෙන මූලික ලක්ෂණ. උන්වහන්සේට ධර්මදේශනාවට හිත් පහළ වුණේ නැහැ කියලා මම මුලින්ම සඳහන් කළානේ. එතකොට මේ සිටිවිල්ල දැනුණා බඹලොව දක්වාම. බඹලොව හිටියා අනාගාමී බ්‍රහ්ම රාජයෙක්. ඒ බ්‍රහ්ම රාජයාගේ නම සහම්පති. සහම්පති කියලා කියන්නේ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනය තුළ ගුණ පුරලා අනාගාමී වෙච්ච භික්ෂුවක්. ඒ භික්ෂුව ඉපදුනා සහම්පති බ්‍රහ්මයා නමින් සුද්ධාවාස බඹලොව. දැන් කලාතුරකින් පහළ වන සම්මා සම්බුදුරජාන් වහන්සේට ලෝකයාට ධර්මයේ බෙදන්න හිතක් නැහැ. වරදක්ද? නෑ. ඒක බුදු කෙනෙකුගේ විරාගී බව, නොඇලීම, තෘෂ්ණා රහිත බව. එතකොට මහා බ්‍රහ්මයා මේ සම්බුදු හිතේ හටගත්ත සිටිවිල්ල දැකලා වහාම බඹලොවින් අතුරුදහන් වෙලා බුදුරජාන් වහන්සේගේ ඉදිරියේ දකුණු දඬ මණ්ඩල පොළොවට ඔබාගෙන වන්දනා කරගෙන පෙනී හිටියා. පෙනී ඉඳලා කියනවා නස්සති වත බොහෝ විනස්සති වත බොහෝ. ස්වාමීනි ලෝකයා නැසී යාවි. ලෝකයා වෙනසී යාවි. කලාතුරකින් පහළවන සම්මා සම්බුදුරජාන් වහන්සේට ලෝකයාට ධර්මය sannivedanaya කරන්නට හිත දෙන්නේ. ස්වාමීනි මේ ලෝකේ ඉන්නවා සන්ති බන්තේ සත්තා අප්ප රජක්ක ජාතිකා. ස්වාමීනි මේ ලෝකේ ඉන්නවා කෙලෙස් අඩු සත්වයන්, ආසා අඩු සත්වයන් ඉන්නවා. ආශාව තිබෙනවා, තණ්හාව තිබෙනවා. කාමයට හිත ඇදිලා යනවා. නමුත් ඒ අය ධර්මය කිව්වොත් ධර්මයට සංවේදී වෙයි. කුසලයට සංවේදී වෙයි. ධර්මය අවබෝධ කරාවේ. ඒක නිසා ස්වාමීනි දේශේතු බන්තේ ධම්මං දේශේතු සුගත ධම්මං. භාග්‍යතුන් වහන්සේ කෙලෙස් අඩු සත්වයන්ට ධර්මයේ දේශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ කෙලෙස් අඩු සත්වයන්ට ධර්මයේ දේශනා කරන සේක්වා. එතකොට අවබෝධ කරන අය පහළ වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට පවසනවා මහා බ්‍රහ්මය තථාගතයන් වහන්සේ වන මම මේ ධර්මය ලෝකයාට
sannivedanaya කරන්නට මැලි උනේ මෙන්න මේ හේතුව නිසා. අධිගතෝකෝ මයායන් ධම්මෝ. මා විසින් අවබෝධ කරන ලද ධර්මය ගම්භීරෝ ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් ගැඹුරුයි මේ ධර්මය ගම්භීරෝ. දුද්දසෝ දැකීමට දුෂ්කරයි. දකින්නේ කොහොමද? ප්‍රඥා ඇසින්. ප්‍රඥා ඇසින් මේ ධර්මය දකිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දුරනුබෝධෝ අවබෝධ කරගන්න අමාරුයි. අවබෝධ කරගන්න ලේසි නම් මේ බණ අහන ඇහිල්ලට නේද? මාර්ගඵලලාභීන් හැම තැනම ඉන්න ඕනේ. නේ? අවබෝධ කරගන්න අමාරුයි. ඇයි ඒ? හිත හදාගන්න අමාරුයි. ඒකයි අවබෝධ කරගන්න අමාරු, හිත හදාගන්න අමාරු නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. මිනිස්සු දන්නවා. ඇත්ත තමයි. මිනිස්සුන්ට තේරෙනවා. අනිත්‍යයි තමයි. නමුත් අවිද්‍යාවෙන් සත්වයා වැහිලා ඉන්නවා. භාගතුන් වහන්සේ විස්තර කරනවා මේ ධර්මයේ ගම්බීරෝ දුද්දසෝ දුරුණු මොදෝ. ඒ වගේම මේ සන්තෝ මේ ධර්මයේ කාර්කශ නැහැ. ශාන්තයි. පණීතෝ ප්‍රණීතයි. මේ ධර්මයේ තිත්ත නැහැ. මේ ධර්මයේ තිත්ත නැහැ. මේ ධර්මයේ රසයි. මේ ධර්මයේ තුල තිබෙන විමුක්ති රසය. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. හැම රසම ඉක්මවා ධර්ම රසය තමයි අග්‍ර වෙන්නේ. ඒතර මේ ධර්මය පණීතෝ ප්‍රණීතයි. නිපුණෝ. මේ ධර්මය හරිම සියුම් ධර්මයක්. අතක්කාව චරෝ. ඔන්න වැදගත්ම කාරණය. තර්ක කර කර අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය කිව්වට කොහෙද? කවුද මාර්ගඵල ලැබුවේ? උඩින් යන එක්කෙනෙක් පෙන්වන්න පුළුවන් නම්, එක සෝවාන් කෙනෙක් පෙන්වන්න පුළුවන් නම්, තර්කයට මේක ගෝචර නැහැ. තර්ක කරන කෙනා පෞරස් කරගෙන සසර යනවා. තර්කයෙන් ඈතර වන කෙනා ශ්‍රද්ධාවට පැමිණ ගුණ පුරා මගඵල නිවනින් සැනසෙනවා. ඒකයි තර්කයයි ශ්‍රද්ධාවේ වෙනස. පණ්ඩිත වේදනීයෝ මහා බ්‍රහ්මය මාගේ මේ ධර්මය ප්‍රඥාව ඇති අය අවබෝධ කරගන්නා ධර්මයක්. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරලා ලෝකයේ දේශ බලනකොට ලෝකේ ඉන්නවා පින් තියෙන මිනිස්සු. ධර්මාබෝධයේ සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නවා. උන්වහන්සේ ඒ අයට ධර්ම දේශනා කරන්න තමන්ගේ ධර්ම sannivedanaya ආරම්භ කළා. ඒක නිසා ඒ ධර්ම sannivedanaya තුලින් පුදුම විදිහට හිත දියුණු කරනවා කියලා හිතකවත් නැති අය පවා හිත දියුණු කළා. සීල් රකින්න බැහැයි කියලා ස්ථිර කරගෙන හිටපු අය තේන්නවද? සීල් රැක්කා. හිතේ සමාධි මාත්‍රයක් නැති අය මහා ධානලාභීන් වුණා. මෝඩ අය පවා ප්‍රඥාව ලැබුවා. නිරේට අපායට නියම වෙච්ච අය පවා අමා මහ නිවනේ දොරටු විවෘත කරගත්තා. ඒක නිසා අපි කතා කරනවා විමුක්තායතන සූත්‍රය. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසර පතනවා විමුක්තායතන සූත්‍රයට අදාළ පළමු දිගහැරුම දිගහරිනා හැටියට. ගෞරවනීය කෙලණී අජිත ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද බිනර පොය දවසේ මේ පින්වතුන් ඔබේ සිත් සතන් උතුම් දහමෙන් පෝෂණය කරගෙන ඉන්න සුන්දර දිනය. දැන් මේ දවස් මේ දිනේ හවස් කාලේ අපිට ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවක් මතුකොට කියලා දෙන්න අවස්ථාව ලැබුණා. මේ දේශනාවේ නම පින්තුනි විමුක්තායතන සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතයට මේ දේශනාව ඇතුළත් වෙන්නේ. විමුක්තායතන කියලා කියන්නේ නිදහස් වීම උපකාර වෙන, නිදහස් වීම පිණිස උපකාර වෙන අවස්ථා ගැන වදාළ
දේශනය. ඉතින් මේ දේශනාව ආරම්භ කරන්නේ භාගතුන් වහන්සේ මෙන්න මේ විදිහට. පංචමානි භික්ඛවේ විමුක්තායතනානි. මහණෙනි විමුක්තායතන පහක් තියෙනවා. මේ නිදහස් වෙලා යන්ට අවස්ථාව හදාගන්න ආකාර පහක් තියෙනවා. මොකෙන් නිදහස් වෙන්නද? සසරෙන් නිදහස් වෙන්න. මේ දුකෙන් නිදහස් වෙලා යන්ට ඔබ අප හැමදෙනාම හදවතේ ප්‍රාර්ථනා විභූතව පවත්වන නිවන සාක්ෂාත් කරගන්නට උපකාර වන ඒ අවස්ථා පහක් තියෙනවා කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. යත්ත බික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. මහණෙනි මේ කෙලෙස් තවන වීරිය ඇති. ආතාපිනෝ කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය ඇති කෙනා. ආතාපිනෝ. ඒ වගේම දහමට දිවිපුදා ධර්මයේ හැසිරෙන ඒ කෙලෙස් තවන වීරිය ඇති පහිතත්තස්ස කියන්නේ දහමට දිවිපුදා ධර්මයේ හැසිරෙන කෙනා. පහිතත්තස්ස අප්පමත්තස්ස විහෙරතෝ අප්‍රමාදීව වාසය කරනවා. මේ ධර්ම අවබෝධය කරන්න කැමති කෙනා ඒ කෙනාගේ ජීවිතයේ ඒ ආකාරයෙන් තමයි දහමට දිවිපුදා වාසය කරන්නේ. කෙලෙස් තවන්න වීරියක් ඕන. උත්සාහයක් නැත්තම් කැපවීමක් නැත්තම් ඔබට මේ කෙලෙස් දුරු කරන්න අවස්ථාව නැහැ. එහෙනම් කෙලෙස් තවන්න කෙලෙස් දුරු කරන්නට වීරියක් ඕන. ඒ වීරියෙන් එයා සන්නද්ධයි. ඊළඟට දහමට දිවිපුදා වාසය කරනවා. ඒ කියන්නේ ජීවිතේ ගියත් ධර්මානුකූල ජීවිතයෙන් බැහැර වෙන්නේ නැහැ. ධර්මය ලැබෙන්නේ බොහෝම කලාතුරකින් පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ බොහෝ කලාතුරකින්. එහෙම පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනය අපිට මුණ ගැහෙන්නේ ඉතාමත් කලාතුරකින්. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පද අහන්න ලැබෙන්නේ බොහෝ කලාතුරකින්. ජීවිතේ ගියත් දහම අතහරින්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න නම් කැමති. නිවන් අවබෝධයට නම් කැමති. ජීවිතේ දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්නයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උනන්දු කරන්නේ. අප්පමත්තස්ස අප්‍රමාදීව කල් දාන්නේ නෑ මේ වැඩි. සමහර විට ඔබට හිතෙනවා ඇති තව අපේ ගෙදර දොරේ ප්‍රශ්න තියෙනවා. තව කරදර තියෙනවා. දරුවන්ගේ විවාහ තියෙනවා. දරුවන්ගේ විභාග තියෙනවා. දරුවන්ගේ තව යුතුයකම් වක්කී මට ඉෂ්ට කරන්න තියෙනවා. ඒ නිසා එව්වට කල් අරින්න ඕන. පස්සේ මට පුළුවන් මේ කාරණා මගේ ජීවිතේට එකතු කරගන්න. එහෙම හිතෙන්න පුළුවන් ඔබටනේ. හැබැයි භාගතුන් වහන්සේ වර්ණනා කළේ කුමක්ද? අප්‍රමාදී වෙන්න. ඒකේ තේරුම පින්වතුනි ගිහි ජීවිතයේ අත්හරිනවා නෙමෙයි. දරුවන්ගේ යුතුයකම් ටික ඉෂ්ට නොකරනවා නෙමෙයි. දරුවන්ගේ වක්කීම් ටික දරනවා නෙමෙයි. එහෙම නෙමෙයි ඒක කියන්නේ. ඔබට පුළුවන් ඔබේ වගකීම් ටික යුතුයකම් ටික මනාකොට ඉෂ්ට සිද්ධ කරගන්න ගමන් දහමට දිවිපුදා අප්‍රමාදීව වාසය කරන්නට. දරුවාගේ වගකීම් ටික ඉෂ්ට කරන්න කිසි බාධාවක් නැහැ. ගිහි ජීවිතය ගත කරන ඔබට. හැබැයි ඔබ ධර්මානුකූල වෙන්න ඕන. තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල පිහිටන්න ඕන. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැහැ බුදුරජාණන් වහන්සේගේ සරණ හැර. එතන ඔබ පිහිටන්න ඕන. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැහැ බුදුරජාණන් වහන්සේගේ දහම හැර. ඔබ එතන පිහිටන්න ඕන. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැහැ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන හැර. ඔබ එතන පිහිටන්න ඕන. ඔබේ ගිහි ජීවිතේට ඒක බාධාවත්ද? නැහැ. ඊළඟට ඔබ ගිහි ජීවිතේ දහමට දීපුදා වාසය කරනවා. කොහොමද? ප්‍රාණඝාතයෙන් වැළකීලා උතුම් සීලය රකින්න ඕන.
සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය පරිහරණයෙන් වැළකීලා උතුම් සීලය සමාදන් වෙලා බොහෝම ආදරයෙන්, ගෞරවයෙන්, වීරියෙන් ආරක්ෂා කරන්න ඕන. දහමට දීපුදා වාසය කරන ඔබ ඔබේ යුතුයකම් වක්කීම් ටික ඉෂ්ට සිද්ධ කරන්න බාධාවත්ද? නෑ. ඔබේ දරුවෝ පුංචි ඇති. එහෙම නැත්නම් දරුවෝ දැන් තරුණ වයසට ඇවිල්ලා ඇති. දරුවන්ට ඉගෙන කියා ගන්නට මාවත පෙන්වා දෙන්න ඕන. ඒව සිද්ධ කරන්න ධර්මයට දීපුදා වාසය කිරීම බාධාවත්ද? නෑ. ඒ කිසිම දෙයකට භාගතුන් වහන්සේගේ දහම බාධාවක් නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ දහම ඒ සියලුම යුතුයකම් වගකීමන් අර්ථපූර්ණේ කරනවා. ඔබ ගන්න වෙහෙස දරුවන් වෙනුවෙන්, ඔබ කරන කැපකිරීම දරුවන් වෙනුවෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් පූර්ණත්වයට පත් කරනවා. ඔබ ධර්මයේ හැසිරෙනවා, ඔබව රකින්නවා, ඔබ දරුවන්ගේ යුතුයකම් වගකීම් ටික කරනවා. ආපස්සට නැවත ජීවිතය හැරලා බලනකොට ඔබට මොන තරම් සතුටක් දැනේද? දහමට දීපුදා මම ධර්මයේ රැකගත්තා, මම මගේ යුතුයකම් වගකීම් ටිකත් මනාකොට ඉෂ්ට කළා කියලා. ඔබට මොන තරම් සතුටක් ආපස්සට හැරලා බලනකොට දැනේවිද? ඒ නිසා පින්වතුනි, ධර්මය කියලා කියන්නේ ඔබේ ජීවිතය සැහැල්ලු කරවන එකක්. මේ ජීවිතය සැපවත් කරවන එකක්, සුන්දර කරවන එකක් දහම කියලා කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් භික්ෂුවක් අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව දහමට දිවිපුදා වාසය කරනවාද, අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. නිදහස් නොවුණු සිත නිදහස් වෙලා යනවා. මොනවද නිදහස් වෙන්නේ? කෙලස් වලින් නිදහස් වෙලා යනවා. ආශ්‍රව වලින් නිදහස් වෙලා යනවා. අපිම සසරේ බැඳ තබන, සසරේ තව දුරටත් අපි දුක් විඳ විඳා අපි වැදගෙන යන මේ කෙලස් වලින් යා නිදහස් වෙනවා. මොනතරම් ලාභයක්ද? ඔබ කැමතිද තිරිසන් ලෝකේ දුක් විඳින්න? නෑ. ඔබ කැමතිද പ്രേත ලෝකෙක දුක් විඳින්න? තව දුරටත් නෑ. ඔබ කැමතිද නිරේක වැටිලා අන්ත දුක් විඳින්න තව දුරටත්? නෑ. ඔබ කැමති නිවෙන්න. අන්න නිදහස් නොවුණු සිත මේ කෙලෙස් වලින්, ආශ්‍රවයන්ගේ නිදහස් වෙලා යනවා. අපරිකීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. ඒ වගේම තමයි කියනවා, ෂයනෝ ආශ්‍රවයන් ෂය වෙලා යනවා. ෂයනෝ මේ කෙලෙස් ෂය වෙලා යනවා. අනනුතප්පං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. ඒ වගේම තමයි නොපැමිණි වූ අනුත්තර යෝගක්ඛේමය. ඒ යෝගක්ඛේමය කියන්නේ, යෝගක්ඛේමය කියලා කියන්නේ ക്ഷേම භූමිය. ඛේමය කියන්නේ මොකද්ද? ക്ഷേම භූමිය. දැන් කාන්තාරයක අතරමං වෙලා ඉන්න කෙනෙකුට කාන්තාරයක තියෙන්නේ මොනවද? කාන්තාරයක තියෙන්නේම බිය උපදවන දේවල් විතරයි. කාන්තාරයක අතරමං වෙච්ච මිනිස්සෙකුට වෙන ජීවිතයට වෙන මොකුත් ලැබෙන්නේ නැහැ. පිපාසාවෙන් බියටපත් වෙනවා, සලිත වෙනවා. ආහාර නැතිකමින් සලිත වෙනවා. ඊළඟට මේ රුදුරු සතුන් නිසා සලිත වෙනවා. යන්නේන මං හොයාගන්න බැරුව සලිත වෙනවා, අතරමං වෙලා. මේක ക്ഷേම භූමිය. මේ සසර ගමනේ, මේ සසර කතරේ අපි අතරමං වෙලා ඉන්නේ. සසර කතරේ අතරමං වෙච්ච අපිට යන්නේන තැනක් හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ. ජීවිතේට මොකද්ද තියෙන රැකවරණය කියලා හොයාගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ. හැබැයි අප්‍රමාදීව දහමට දීපුදා වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අනුත්තර වූ, මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වූ යෝගක්ඛේමය නම් වූ අරහත්වයට පැමිණ වාසය කරනවා. ඉතින් ඒ සඳහා භාගතුන් වහන්සේ දේශනා කරනවා, පංචමානි භික්කවේ විමුක්තායතනානි. විමුක්තායතන පහක් තියෙනවා. නිදහස් වීම පිණිස අවස්ථා පහක් තියෙනවා. කතමානි පංච.
මොනවද මේ අවස්ථා පහ? ඉතින් භාගතුන් දේශනා කරනවා ඉද බික්කවේ බික්කුණෝ සත්තා ධම්මං දේසේති අඤ්‍යතරෝවා ගරුට්ඨානීයෝ සබ්‍රක්‍මචාරී. මහණෙනි ඒ භික්ෂුවට සත්තා ධම්මං දේසේති බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අඤ්‍යතරෝවා ගරුට්ඨානීයෝ සබ්‍රක්‍මචාරී. එහෙම නැත්තම් ගරුස්ථානී ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. එක්ක බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා. එහෙම නැත්තම් සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙනවා. යතා යතා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති. නොයෙක් ආකාරයෙන් ඒ භික්ෂුවට ඒ සමයෙහි භාගතුන් වහන්සේ මේ ධර්මය දේශනා කරනවා. එහෙම නැත්නම් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථ පරිසංවේදීච හෝති. ධම්ම පරිසංවේදීච. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ භික්ෂුව මේ ශ්‍රාවකයා අත්ථ පරිසංවේදීච අර්ථය මනාකොට තේරුම් කර ගන්නවා. ධම්ම පරිසංවේදීච ඒ වගේම තමයි ධර්ම කාරණාවත් මනාකොට තේරුම් ගන්නවා. දැන් පින්වතුනි පළමුණු විමුක්තායතනය තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. බණපද අහන්න නොලැබුණොත් මතක තියාගන්න අපි කාටවත් නිවන් අවබෝධය කරන්න ලැබෙන්නේ නැහැ. නිවන් අවබෝධය කරා යන්න ලැබෙන්නේ නැහැ. පළමුම අවස්ථාව තමයි ධර්ම ශ්‍රවණය. බුදුජන් වහන්සේ දේශනා කළේ කුමක්ද? යම් කිසි කෙනෙක් පෘථග්ජන භූමියෙන් ආර්ය ශ්‍රාවක භූමියටපත් වෙන්න කරුණු 4ක් පුරුදු කළ යුතුයි. කල්යාණ මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් අපිට කාගෙන්ද මේ ධර්මය අහන්න ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයාගෙන්. මේ ලෝකේ පහළ වූ පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කවුද? අපි සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකයට ධර්මය අහන්න ලැබුණා. මේ ලෝකයට ධර්මය ලැබුණා. ඒ ධර්මය අහන්න ලැබුණාට පසු තමයි මේ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ බිහි වුණේ. එතකන් මේ ශාසනයේ ශ්‍රාවකයෝ බිහි වුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ වෙසක් පුර 15ක පොහොය දවස. පළමු ධර්ම සංගායනාව සිද්ධ කරන්නේ ඇසළ පුර 15ක පොහොය දවස. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පුරා මාස 2ක් යනකම් භාගතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණේ නැහැ මේ ලෝකයට. පින්වන්ත පිරිසක් හිටියා බරණැස ඉසිපතන මිගදායි. ඒ බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණය කරන සමයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. කවුද ඒ? පස්වග ස්වාමින් වහන්සේලා, කොණ්ඩඤ්ඤ, වප්පබද්ධිය, මහානාමස්සජී. අපේ අජිත ස්වාමින් වහන්සේ මතක් කළා බුදුරජාණන් වහන්සේගේ සිත මුලින්ම ඔකට ලියුණා ධර්මයේ දේශනා කරන්නට. මේ වගේ ගැඹුරු දහමක් කවුරුනම් අවබෝධ කරන්නද කියලා හිතුණා. නැවතත් සහම්පති බ්‍රහ්මරාජ ආරාධනා කළා. භාගතුන් වහන්සේ මේ ලෝකෙ දිහා බැලුවා. දැක්ක නෙළුම් පොකුණක් වගේ. හරි සුන්දර මිනිස්සු ජීවත් වෙනවා. සමහරු ඉන්නවා භාගතුන් වහන්සේ දෙමෙති සූර්ය මඩල මේ ලෝකේ පහළ වෙනකම් බලාගෙන ඉන්නවා වගේ. මේ පොකුණේ දිය උඩට මතුවෙච්ච මෝරපු නෙළුම් පොහොට්ටු වගේ සමහර පින්වන්ත උදවිය ඉන්නවා දකින්න භාගතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇහෙනකම් බලන් ඉන්න උදවිය ඉන්නවා. ඒ උදවියට මේ ධර්මය අහන්න ලැබුණොත් පිරිහිලා යාවි. බුදුරජාණන් වහන්සේ බලනවා කාටද මම මුලින්ම බණ කියන්නේ. ආලාර කාලාම උද්දකරාම පුත්ත දෙන්න මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. හැබැයි ඒ දෙන්න හිටියනම්
ධර්මය අවබෝධ කිරීමේ හරි වටිනා උතුම් ගුණ තිබුණා. අවස්ථාව මගහැරුණා. නැවත බුදුරජාණන් වහන්සේ බලනවා කවුද ඉන්නේ? අන්න ඉන්නවා 5 දෙනා. හරි පින්වන්ත 5 දෙනෙක්. පාරමිතා ධර්ම පූර්ණේ කරගෙන බුදුරජාණන් වහන්සේගේ මුල් බණ පද ටික අහන්න බලාගෙන ඉන්නවා. ඉසිපතන මිගදායේ භාගතුන් වහන්සේ වැඩම කළා. එදා භාගතුන් වහන්සේ මංගල ධර්ම දේශනාව සිද්ධ කළා. අපගේ අතිපූජනීය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි මුලින්ම ඒ උතුම් දහම් පද තීරුම් ගත්තේ. පළමු ශ්‍රාවකයා බිහි වුණා මේ ගෞතම බුද්ධ ශාසනය. දහම් පද එහි වුණා. ධර්ම ශ්‍රවණය තමයි මේ නිවන් මගට අපව විවෘත කරන පළමුම අවස්ථාව. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන්න නම් බුදුන් වහන්සේ අපිට කියලා දෙනවා ඒ ධර්මය කොහොමද අහන්න ඕන. එතකොට ධර්මය අහන්න අපි හිත හදන්න ඕන. සිත සතා හදාගෙන ඉන්න ඕන ධර්ම ශ්‍රවණයට. මේ වෙලාවේ වුණත් එහෙමයි. මේ වෙලාවේ වුණත් මේ කරුණු ටික ඔබ තුල ඇති කරගෙන නම් බණ අහන්නේ. ඔබට මේ ධර්ම දේශනාව අවසානයේ වටිනා උතුම් අවස්ථාවක් ලැබෙනවා. මේ ධර්ම කාරණාවල වැටහීමක් ඇති වෙනවා. දේශනාව හොඳින් මතකයේ තියෙයි. නැවත නැවත සිහි කරගන්න පුළුවන්කම තියෙයි. මෙහෙම දේශනාවක් අපි ශ්‍රවණය කළා කියලා ඔබේ මතකයේ දේශනාව හොඳින් මතකයේ දරා ගන්න පුළුවන්කම ලැබේ. භාගතුන් දේශනා කරනවා මොනවද ඒ කරුණු ටික? සුසුසති. ධර්ම ශ්‍රවණය කරන්න කැමැත්තක් තියෙන්න ඕන. නැත්තම් මේ බණ අහලා වැඩක් නැහැ. ඔබ කාල බලන්න ඕන ඔබට ධර්ම ශ්‍රවණය කරන්න කැමැත්තක් තියනවද කියලා. දැන් අපි ධර්ම ශ්‍රවණය කරන්නට ආරාධනා ලැබෙන එකක් ඉන්නවා. හරිම අපරාධයක්. කවුරු හරි කෙනෙක් 7 දවසේ බණට ආරාධනාව නොකළොත් අපි හිතනවා අනේ අපිට කිව්වේ නෑනේ යන්න ඕනේ. 3 මාසේ බණට ආරාධනා කළ නොකළොත් අනේ අපිට කිව්වේ නෑනේ යන්න ඕනේ නෑ ඉතින් කියලා. අපි ආරාධනා එනකම් බලන් හිටියොත් මොකද වෙන්නේ? විනාසයි. අපිට ආරාධනා කළත් නොකළත් කිසි කෙනෙකුට දඬුවම් කරන්නේ නැහැ බුදු බණ පද ඇහුවා කියලා. ඔබට ඇහෙන මානෙට ගිහිල්ලා හරි බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පද ටික අහන්න හිතේ කැමැත්ත තියෙන්න ඕන. ඔය කැමැත්ත මොකද්ද? ඔය කැමැත්ත ඔබ තුල ඇති කරනවා ධර්මය අහන්න. මොනතරම් සතුටක්ද බණ පද අහනකොට. ඒ සතුට තමයි ඔබ ඉදිරියට අරගෙන යන්නේ. ඒතර ඒ කැමැත්ත ඇති වෙන කෙනා මොකද කරන්නේ? මේ කැමැත්ත ඇති වුණොත් තමයි ඊළඟ කාරණා මතුවෙන්නේ. සෝතං ඕදහති. හොඳින් කන් යොමු කරනවා බණපද ටික අහගන්න. කැමැත්ත නැති කෙනා කවදාවත් බණපද අහන කන් යොමු කරන්නේ නැහැ. ඔහේ ඉන්නම් වාලා ඉන්නවා පිටි මුට්ටිය තිබ්බා වගේ. එහෙම නේද? හැබැයි කැමැත්ත තියෙන කෙනා තමයි හොඳින් කන් යොමු කරන්නේ. ඇයි? එක බණපදයක්වත් වැටෙන්න දෙන්න හොඳ නෑ මට නෑහි. ඒ තරම්ම සුන්දරයි. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. කන් යොමු කරගන්නවා වගේම තමයි කියන හොඳින් සිතත් යොමු කරගෙන ඉන්න බණ පද අහන්න. කන් යොමු කරනවා වගේම. ආන් එතකොට තමයි මේ අහන බණ පද හිතට හොඳට කාවදින්නේ. හිත තුල තැම්පත් වෙන්නේ. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා අත්තං ගන්නාති. ධර්ම ශ්‍රවණය කරනකොට ඊළඟ ඇති කරගත යුතු ගුණාංගය තමයි අර්ථය තේරුම් ගන්නවා. අර්ථයත් මනාකොට තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා අනත්තං රිංචති. ඒ කියන්නේ පින්වතුනි ධර්ම දේශනාවේ අඩුපාඩු හොයන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ ඒ භාගතුන් වහන්සේගේ නිකිලස් මහරහතන් වහන්සේලා මේ දහම් පද හොඳින් තේරුම් කරાવી. වර්තමානයේ වෙනකොට අපිට සමහර විට මේ දහම් පද අපේ අතින් යම් යම් ගිලිහිම් වෙයි. පාලි වචන උච්චාරණය කරනකොට ගැටලු මතුවේයි. තේරුම් කරලා දෙනකොට විස්තර වශයෙන් තේරුම් කර ගැනීම අපහසුතාව මතුවේයි. හැබැයි ඔබ කල්පනා කළොත් අන්න අතන වැරද්දුවා මෙන්න මෙතන වැරද්දුවා කියලා ඔබට මේ කියන දහම් පද ගිලිහිලාම යනවා. ඇයි වැරදි හොයන අදහසින් බණ පද අහන්නේ? එතනට යන්න හොඳ නැහැ. එහෙනම් අනර්ථය අත්හරිනවා. වැඩක් නැතිදී අත්හැරලා දානවා. තමන්ට අවබෝධය පිණිස උපකාර කරන අර්ථය මනාකොට ග්‍රහණය කරගන්නවා. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ඊළඟට ඉවසීමෙන් යුතුව දහමට අනුව ජීවිතේ පවත්වනවා. සිත පවත්වනවා.
යම් කෙනෙක් මේ ආකාරයෙන් බණපද ශ්‍රවණය කළොත් යමෙක් මේ ආකාරයෙන් බණපද ශ්‍රවණය කළොත් අන්න භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා මොකද්ද? සෝ තස්මින් ධම්මේ අත්ත පටිසංවේදීච හෝති. ආන් එහෙම දහම් පද ශ්‍රවණය කරන කෙනාට මනාකොට අර්ථය පැහැදිලි වෙනවා. මනාකොට අර්ථය අවබෝධ වෙනවා. ධම්ම පටිසංවේදීච ධර්මකාරණාත් මනාකොට පැහැදිලි වෙනවා, තේරුම් ගන්නවා, නුවණින් විමස ගන්නවා. තස්ස අත්ත පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමොජ්ජං ජායති. ඒ විදියට අර්ථය මනාකොට වැටහෙනකොට දහම් කාරණා මනාකොට වැටහෙනකොට මොකද වෙන්නේ? ප්‍රමුදිත භාවය ඇති වෙනවා. හිත සතුටෙන් පිනා යනවා. හිතේ ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ඒ බණපද නැවත නැවතත් අහන්න හිත සතුටු වෙනවා. ඊළඟට ප්‍රමුදිතස්ස සුඛිනෝ චිත්තං ප්‍රමුදිතස්ස පීති ජායති. ප්‍රමෝදමත් වෙච්ච සිත තුළ ප්‍රීතිය උපදිනවා. ඔබේ සිත ප්‍රීතියෙන් පිනා යනවා. අපිට සාමාන්‍ය රහා කෑමක් හම්බුනහම අපි කොයිතරම් ආසාවෙන් කනවද? ඒ කනකොට ඒ කෑම රහ කර කර කනවා. නේ මෙහෙමනම් රහට කාලා නැහැ කියලා. ප්‍රීතිය නේද, සතුටයි නේද හිතට? හැබැයි ඒ ප්‍රීතිය ඉක්මවා ගිය අධිකතර ප්‍රීතියක් ධර්ම සංවේදිය ධර්මයේ රසය දැනෙනකොට අධික ප්‍රීතියක් හට ගන්නවා. මේ ප්‍රීතිය මීලකට මේ ප්‍රීතිය මොකද කරන්නේ? ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. මේ හටගන්න ප්‍රීතිය තම අපේ මේ කය සැහැල්ලු කරනවා. මේ හටගන්න ප්‍රීතිය අපේ කය සැහැල්ලු කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. මේ කායිකව ඇති වෙන මේ සැහැල්ලුව සැපය කරා රැගෙන යනවා. කායිකවත් මානසිකවත් අපි සැපයක් විඳිනවා. ඊළඟට මේ සැපය අපේ සිත සමාධිමත් කරන පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය දක්වා ඊටත් එහා අරූප ධාන දක්වා වුණත් මේ සිත සමාධිය කරා රැගෙන යනවා. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කරනවා නම් මේ විදිහට අවසානයේ සියලු කිලිසුන් ප්‍රහාණය කරවන තැන දක්වාම මේ ධර්ම ශ්‍රවණයෙන් උපදින මේ ජීවිතේ ලැබුණු ලාභය අපිව අරගෙන යනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉදම් බික්කවේ පඨමං විමුක්තායතනං යත්ත බික්කුණෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. ඉතින් මේ තමයි කියනවා පළවෙනි විමුක්තායතනය. නිවන අවබෝධය පිණිස පවතින පළමු විමුක්තායතනය මේ තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් දෙවැනි අවස්ථාව භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙන අජ ස්වාමීන් වහන්සේ ඒ කාරණා ඔබට හොඳින් විස්තර කරાવી. හොඳයි ස්වාමීන් වහන්සේ. දෙවන විමුක්ත ආයතනය නිදහස් වීමට පාර හැදෙන, පාර කියන, පාර පෙන්වන දෙවන අවස්ථාව. මම ඔබෙන් ඊට කලින් ප්‍රශ්නයක් අහනවා. කැමති නැද්ද ධර්මය හොඳින් ඉගෙනගෙන මිනිත්තු 15 හරි අනිත් අයට කියලා දෙන්න? බණ කියන්න කැමති නැද්ද? කැමති වෙන්න. සාමාන්‍යයෙන් වෙන මෙහෙම දෙයක් තියෙනවා. දෙමව්පියෝ දරුවන්ව ධර්මයට පොළඹවන්න බලපෑම් කරනවා. ඔබ දන්නවද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බලපෑම් කරලා අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. බලපෑමකින් ධර්මයට එන්නට බෑ. මේකට ස්ව කැමැත්ත තියෙන්නට ඕනේ. දැන් බුදු දේශනාවේ කතා කරනවා ඉද්ධිපාද කියලා දහම් ක්‍රමයක්. ඉද්ධිපාද කියලා කියන්නේ ධර්මයට වේගයෙන් පැමිණීමේ විශේෂ ලක්ෂණ 4ක් ඉද්ධිපාදවල සඳහන් වෙනවා. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියලා. ඔබට මට අපිට මේ කාරණා අඩු වැඩි වශයෙන් තියෙනවා.
හැබැයි මේවා අපි තව තවත් ප්‍රගුණ කරගත යුතුයි. ඡන්ද ධර්මාබෝධය ලබන්නට කැමැත්තක් ඕනේ. කැමැත්තක් නැත්තම් ගිහි කටයුත්තක්වත් කරගන්න බෑනේ. ඔන්න විදේශගත වෙන්නට ආසාවෙන් ඉන්නවා. මූලික වෙන්නේ මොකද්ද? කැමැත්ත. ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි. මූලික වෙන්නේ කැමැත්ත. මොකක් හරි ක්‍රීඩාවක් හොරු පුරුදු කරගන්න ඕනේ. අපි හිතමුකෝ එයාට හොඳ දක්ෂ ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕනේ. මුල් වෙන්නේ මොකද්ද? කැමැත්ත. වෙළඳාම දියුණු කරගන්න ඕනේ. කැමැත්ත. මහාන වෙන්න ඕනේ. ගිහි කෙනෙක් ඉන්නවා මහාන වෙන්න ඕනේ. මුලින්ම අවශ්‍ය වෙන්නේ මොකද්ද? කැමැත්ත. ඇදගෙන ගිහිල්ලා බලපෑම් කරලා මේක කරන්න බෑ. ඒක ඡන්ද, විරිය. කැමැත්ත වගේම වීරිය කරන්න ඕනේ. වීරිය තනිකර මානසිකයි. මනස සූදානම් නම් ඇඟ ලෑස්ති. මනස සූදානම් නම් කය ලෑස්ති. හරිද? වීරිය. ඒ වගේම චිත්ත. චිත්ත කියන්නේ හිතට බලවත් පණිවිඩයක් දීලා තියෙන්නට ඕනේ. මේක මට අවශ්‍යයි. මේක මට ඕනේ. මේක මම කරගන්නවා. ඒක චිත්ත. අදිෂ්ඨානය කිව්වත් නිවැරදි. විමර්ශා. මොනවා තිබ්බත් මේක නැත්තම් බෑ කරන්න. ඒක මොකද්ද? විමසීම. විමසීම තමයි ප්‍රඥාවට ආසන්නම කාරණය. එහෙනම් විමුක්තායතන සූත්‍රයේ දෙවන කාරණේ දැන් මෙතෙන් සිට විග්‍රහ කරනවා. තවද මහණෙනි ශ්‍රාවකයා හට ශාස්ත්‍රුන් වහන්සේගේ හෝ වෙනත් ගුරු තන්හීලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මයේ දේශනා නොකරති. බුදුරජාන් වහන්සේගෙන්ම බණ අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට බුද්ධ කාලීන සමකාලීන භික්ෂුවකගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ. අපි හිතමුකෝ මේ කාලේ ජීවත් වන ධර්මදර ස්වාමින් වහන්සේ නමකගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ. හරිද? නමුත් යම් අයුරකින් ඔහු ධර්මයේ අසන ලද්දේ වෙයිද? යම් අයුරකින් ධර්මය ඉගෙන ගන්නා ලද්දේ වෙයිද? ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි. දැන් ස්වාමීන් වහන්සේ විස්තර කළේ ධර්මය අහන එක පිළිබඳව. නැසහරි පැහැදිලිව දේශනා කළා. අපි මේ ධර්මය ඉගෙනගත යුත්තේ කොහොමද කියලා. සුසුසති සෝදං ඕදහති අඤ්ඤා චිත්තං උපට්ඨපේති අත්තං ගන්හාති අනත්තං රිංචති අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති කියන කාරණා ටික ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියලා දුන්නා. දැන් මෙතන වෙන්නේ එහෙම එකක් නෙමේ. අන් අයට ධර්මය පවසනවා. ධර්මය අන් අයට පැවසීමත් නිවන් දොරටු විවර වන ප්‍රධානම කාරණයක්. ඒක තමයි විමුක්තියේ ආයතනය. නිවන් දොරටු විවර වෙන කාරණය කියලා කියන්නේ. එතකොට නිවන් දොරටු විවර කරගන්න නම් සදහම් දෙසද්දි නිවන් අවබෝධ වෙනවා නම් දෙසිය යුත්තේ කුමක්ද? තමන්ගේ මතයක්ද? තර්කයට ගැලපෙන දෙයක්ද? බුදුරජාන් වහන්සේ විසින් අනුමත කොට වදාළ ධර්මයක්ද? මොකද්ද ඔබට හිතෙන්නේ? ධර්මය දේශනා කර කර එද්දි මඟඵල නිවන් අවබෝධ වෙනවා නම් එතන තිබිය යුත්තේ මොකද්ද? සම්බුදු නිර්දේශය. පැහැදිලි බුද්ධ වචනය. මෙන්න මේක මතක තියාගන්න. බුද්ධ වචනයෙන් පමණයි මාර්ගඵලලාභින් බිහි වෙන්නේ. තේරෙනවද? දැන් බලන්න පසු කාලීනව බුද්ධ වචනයට අමතරව එක එක්කෙනාගේ මතිමතාන්තර ධර්මයේ නාමයෙන් බිහි වුණා. ඊට පස්සේ ධර්මයේ නාමයෙන් විවිධ විස්තර විභාග තිබ්බා, කතන්දර තිබ්බා. මාර්ගඵලලාභින් අඩු වෙලා ගියා. නේ? අපි මේ කතන්දර අහන පමණටම ඒ හැම එකක්ම ජීවිතාබෝධයේ පිණිස හේතු වෙනවා නම්
මාර්ගඵලලාභීන්ගෙන් අඩු වෙන්න විදිහක් නැහැනේ. නේ? අනිත් කාරණේ තමයි වර්තමානයේ තුල ශ්‍රද්ධාවට වඩා සැකේ බලවත්. වර්තමානයේ තුල මේ බෞද්ධ ප්‍රජාව අතර ප්‍රබල ශ්‍රද්ධාව නෙවෙයි. එහෙනම් සැකය. මම ඒකට එක උදාහරණයක් කියන්නද? මොන පින්කම් කළත් ඉතින් චුතිස්ත නරක් වුණොත් ඔක්කොම හබක්. ඒ අදහසේ ඉන්නවද නැද්ද? මොන පින්කම් කළත් චුතිසිත නරක් වුණොත් ඉතින් අපායට යන්නත් බැරි නෑ. ඔය අදහසේ නැද්ද? ඊට පස්සේ ඔන්න ඕකට උදාහරණ කතා ගේනවා. 84000ක් වෙහෙර විහාර තනපු ධර්මාශෝකට මෙහෙම වුණා. මහා අසද්දෘශ්‍ය දාන දීපු මල්ලිකා දවස් 7කට හරි තිරිසන් අපායට ගියානේ. අර එක හාමුදුරුවමක් සිවුරට ආස කළා සිවුරෙම කාවෙක් වුණානේ. දුටුගැමුණු රජුරවන්ටත් එක කයි කතන්දර තියෙනවා. තේරෙනවද? එතකොට අපිට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපිව ගලපා ගැනීමද? ධර්මාශෝකට එහෙම වුණා නම් මම කවුද කියන එක ගලපා ගැනීමද? ඔබට කොහොමද හිතෙන්නේ? ධර්මාශෝක රජුරෝ එහෙම වුණා කියමුකෝ. මල්ලිකා දේවියටත් එහෙම වුණා කියමුකෝ. අර හාමුදුරුවමක් සිවුරට ආස කළා කාවෙක් වුණා කියමුකෝ. අපිත් ඒ කණ්ඩායමේ සමාජික වෙන්න ඕනේද? මට නම් ඕනේ නැහැ. මට නම් ධර්මාශෝක රජුරුවන්ගේ කණ්ඩායමට යන්න ඕනේ නැහැ. මල්ලිකා දේවිය කණ්ඩායමට යන්න ඕනෙත් නැහැ. අර සිවුරෙම කාවෙක් වෙලා ඉපදිච්ච කණ්ඩායමට යන්න ඕනෙත් නැහැ. මට යන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ සැබෑ බුද්ධ වචනය අඩංගු කණ්ඩායමට. සරකාණි කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. සරකාණි මුල් කාලේ බීපු කෙනෙක්. මොනවද බීවේ කියලා අහන්න එපා. කවුරුත් දන්නවා. එයා හොඳට පදන් වෙන බීපු කෙනෙක්. සරකාණි කපිලවස්තුවේ හිටපු ශාක්‍ය වංශිකයෙක්. සරකාණි කලුරිය කළා. කියන්නේ මිය පරලොව ගියා. සරකාණිගේ සමුගැනීමත් සමගම බුදුරජාණන් වහන්සේ සරකාණි ගැන ප්‍රකාශයක් නිකුත් කරනවා. මොකද්ද? සරකාණි සෝවාන්. ශාක්‍ය පිරිස මේකට උරණ වුණා. තන තන කල්ලි ගැහිලා විවේචනය කරන්න ගත්තා. දොස් කියන්න ගත්තා. සරකාණි සෝවාන්ලු. සෝවාන්. මිනිස්සු එහෙමනේ. ගාලා එකක් කරනවනේ. සරකාණි සෝවාන්ලු. හොඳ සෝවාන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කරේ නෑ. සරකාණි සෝවාන්ලු. බේබද්දා. එතකොට අපේ සමාජයේ මානසිකත්වයම තමයි ඉදා කපිලවස්තුවේ ශාක්‍ය පිරිසට තිබ්බේ. මොකද්ද අපේ සමාජයේ මානසිකත්වය? අපේ සමාජයේ ජීවත් වන අයගේ පොදු මානසිකත්වය තමයි පව්කාරයා අපායටම යන්න ඕනේ. ගොඩෙන්න හොඳ නැහැ. කරපුවට විඳවන්න ලැබෙන්න ඕනේ. සාප වෙන්න ඕනේ. හෙන වදින්න ඕනේ. ඒ අදහසේ පොදු සමාජයේ ඉන්නවද නැද්ද? ඉන්නවා. නමුත් සම්බුදුරජාණන් වහන්සේගේ සමාජයේ එහෙම නැහැ. මම ඒකට එකම එක උදාහරණයක් ගැන හැර දක්වන්නම්. බිම්බිසාර රජුරෝ ජීවිතයෙන් සමුගත්තේ කවුරු නිසාද? තමන්ගෙම පුතා නිසා. කවුද පුතා? අජාසත්ත බිම්බිසාර පිය රජාණන්ව ඝාතනය කළා. ඒක අනන්තරීය පාප කර්මයක්නේ. පීතෘ ඝාතක අනන්තරීය පාප කර්මයක්. දැන් අපි හිතමු ඔන්න මම මගේ පන්සලේ කටන පින්කමක් කරන්න හදන්නේ. දැන් මෙතන ඉන්නේ මගේ ඔක්කොම දායක පිරිස. හැබැයි මගේ පන්සලේ කටන පින්කම කරන කෙනා මේ පාර අම්මව මරපු කෙනෙක්. එක්ක තාත්තා මරපු කෙනෙක්. ඔබ කවුරුත් දන්නවා අජිත හාමුදුරුවන්ගේ පන්සලේ මේ පාර කටන පින්කම කරන්නේ තාත්තා මරපු කෙනෙක්. එහෙම නැත්නම් අම්මා මරපු කෙනෙක්. දැන් ඔබ මගේ කටන පින්කමට එනවද? කියන්න එනවද කියලා? එන්නේ නැහැ. අජිත හාමුදුරන්ගේ ඔළුව හොඳ නැහැ. මහා පව්කාරයෙක්ට දීලා කටන පින්කම කරන්න. එයා හිතන් ඇති කටන පින්කම කරලා සුගතිය යන්න. නිරේ තමයි. නමුත් රහතුන්ගේ ක්‍රමය ඊට වෙනස්.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේදී පිරිනිවන් පෑවා. සුභද්‍රගේ අභද්‍ර වචන අහපු මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රදාන රහතුන් ආර්ය උත්තමයන් වහාම ධර්ම සංගායනාවක් හැදෙව්වා. රජගහනුවර තමයි තීරණය කරපු තැන. රාජ්‍ය අනුග්‍රහය ලබාගත්තේ කාගෙන්ද? පළවෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ කවුද? කපිලවස්තුවෙන්ද? විශාලා මහනුවරින්ද? කුසිනාරාවේ මල්ල රජදරුවෝද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මෑණියන්ගේ ග්‍රාමයේ වන රඹගම්පුරින්ද? නැහැ. රාජ්‍ය අනුග්‍රහය ලබා ගත්තේ සේනීය අජාසත්තගෙන්. පීතෘඝාතකයාව මුල් කරගෙන රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන ධර්ම සංගායනාව කළා. අද කාලේ දැන් මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ ඉඳලා, අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ ඉඳලා, ආනන්ද මහරහතන් වහන්සේ වැඩ ඉඳලා, උපාලි මහරහතන් වහන්සේ වැඩ ඉඳලා දැන් අපි සම්බෝධියේ පළවෙනි ධර්ම සංගායනාව කරන්න හදන්නේ. හැබැයි සම්බෝධිය කරන පළවෙනි ධර්ම සංගායනාවට කාවද අපි මුල් කරගන්නේ? පීතෘඝාතක අජාසත්තව. ඔබ කවුරුත් එන්නේ නැහැ. ආඳුරකලන්ට ඔළුව හොඳ නැහැ. තාත්තා මරපු කෙනෙක්ව මුල් කරගෙන අනේ මේකද ශාසනේ? අපිට ඕනේ පව් කරපු කෙනා අපායටම ඵල. ඒ මානසිකත්වය ඉන්නවද නැද්ද? බලන්නකො අඟුලිමාල ධර්මාභෝධය ලැබුවනේ. අද අඟුලිමාල හිටියනම් ජිනීවා. බුදුහාඳුරන්ට ජිනීවා යන්න වෙනවා. අද සිරිමා විමලා වගේ අபிසාරිකාවන් ශාසනයේ පැවිදි කරවලා විමුක්තියේ ద్వාරය විවෘත කර දුන්නා කියලා අද බුදුරජාණන් වහන්සේට චෝදනා එනවා. ආනන්ද හඳුරන්නත් බැනුම් අහන්න එනවා. උන්වහන්සේ තමයි කාන්තාවන්ට ශාසනයේ නිවන් දොරට විවර කරලා දුන්නේ. නේ? ඒ අද මානසිකත්වයේ එකලෙම නැහැ. ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. නිර්වුල් වෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. අපිට අරම වෙන්නේ මොකක්ද දන්නවද? ආත්ම සංඥාව නිසා. පව් කරලා තින්නේ ආත්මයක් තියෙන කෙනෙක්. එයාගේ ආත්මයෙන් එයාව නිරේට යා යුතුයි. එයා පෙරේතෙක් විය යුතුයි. තිරිසන් සතෙක් විය යුතුයි. නරකාදියට යා යුතුයි කියන ආත්ම සංඥාවෙන් ඉන්නවා. ඒ ආත්ම සංඥාවේ ඉන්න කෙනාටත් අනතුරක් තියෙනවා. ඇයි ඒ? එයාගේ හිතේ තියෙන දුෂ්ටකම බැහැර වෙන්නේ නැහනේ. එයා ධර්මයේ සම්බන්ධයෙන් මෘදු වෙන්නේ නැහැ, මොලොක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න. ඕනම පව් කරපු කෙනෙකුට බුද්ධ ශාසනයේ දොර විවෘතයි. ඕනම බේබද්දෙකුට, ඕනම සල්ලාලයෙකුට, ඕනෑම පල් හොරෙකුට, ඕනෑම මිනීමරුවෙකුට, ඕනෑම බොරුකාරයෙකුට බුද්ධ ශාසනයේ දොර ඇරලා තියෙන්නේ. කාටවත් කියන්න බෑ මෙයාව ගෙන්න ගන්න එපා කියලා. ඇයි ඒ? ඒ පව් කරන මිනිස්සයා ආකල්පමේ වශයෙන් වෙනසක් ඇති කරගෙන හැදුනොත්, නිවැරදි වුණොත් ඔබට කලින් නිවන් දකි. ඔබට කලින් මාර්ගඵල ලබයි. ඒක නිසා ලෝකයට ධර්මය දීමේදීත් බුදුරජාණන් වහන්සේ මුල් කරගන්න කිව්වේ අනුකම්පාව. පළමු රහත් 69 අමතා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝකානුකම්පාය. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. භාග්‍යවතුන් වහන්සේ පළමු ශ්‍රාවක පිරිසට කියනවා දරුවනි මහණෙනි මේ ධම්චාරිකාවේ නුඹලා යා යුත්තේ අනුකම්පාව මුල් කරගෙනයි. හරි ලස්සනයිනේ. අනුකම්පා මුල් කරගෙන ධර්ම ප්‍රචාරය යනකොට අනුන්ට පහර ගහනවද? අනුන් පද කියනවද? හිත රිද්දනවද? මානසිකව වට්ටනවද? නේ? මදි පුංචිකම් වලට හේතුවක් කරගන්නවද? නැහැ. ලෝකානුකම්පාවෙන් ඕනෑම කෙනෙකුට බුද්ධ ශාසනයේ දොර විවෘතයි. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම විස්තර කරනවා. මහණෙනි ශ්‍රාවකයා යම් අයුරකින් අසන ලද්දේද ඉගෙන ගන්නා ලද්දේද එවැනි ධර්මය දේශනා කරයි. දැන් මේ ඉගෙන ගන්නේ එතකොට අහන්නේ බුදුරජාන් වහන්සේ විසින් නිර්දේශ කරපු ධර්මය, මාර්ගඵල අවබෝධයට හේතු වන ධර්මය, සමාජ මති මතාන්තර නෙමෙයි. ඒ අයුරින් ඒ ශ්‍රාවකයා සමයෙහි ධර්මයෙහි අරුත් මනවින් දන්නේ වෙයි. එතකොට තමනුත් ධර්මයේ අර්ථ රස විඳින්මින් තමයි ලෝකයේ ධර්මයේ බෙදන්නේ. මේ ධර්මයේ දන් දීමේ ආනිසංශයක් මම දකිනවා.
මේක හරි රසවත් දෙයක්. ධර්මයේ දෙන්න හිත හැදෙනවා. දැන් ඇතැම් අවස්ථා තිබිලා තියෙනවා ධර්ම දේශනාවට එනකොට ඇඟ නිකන් තල්ලා දාලා වගේ. වෙහෙස විඩාව. අනේ ධර්ම දේශනාව ඉවර වෙනකොට අර ඇඟේ තියෙන බර සම්පූර්ණ ඉවරයි. පුදුම දෙයක් ඒක. දැන් අපි ධර්ම දේශනා කරනම ස්වාමීන් වහන්සේලානේ. ඇතැම් විට ධර්ම දේශනාවට එනකොට හිතෙනවා අද නම් බෑ මට. අමාරුයි. අද උණ ගන්න වගේ. ඇඟ රිදෙනවා. ඔළුව බරයි. අමාරුවෙන් හිත හදාගෙන එනවා. අනේ ධර්මාසනයේට ගොඩ වැදිලා මිනිස්සුන්ට කරුණාවෙන් මේක කියලා දීලා අවසන් වෙනකොට ඇඟේ අමාරුවක් තිබ්බද දන්නේ නැහැ. පැරසිටමෝල් දෙකක්වත් අරගෙන නෙමෙයි. කසාය කෝප්පයක් බීලා නෙමෙයි. ධර්මයේ අනුභවය. මෙහි සඳහන් කරන මේ අර්ථය. ඔන්න මෙහි සඳහන් කරනවා ධර්මයේහි අරුත් නුවණින් දැනගන්නා. ධර්මය නුවණින් දැනගන්නා ඒ ශ්‍රාවකයාට ඔන්න ඇති වෙනවා පාමුජ්ජං ජායති. ප්‍රමුදිත භාවය ඇති වෙනවා. මොකද ප්‍රමුදිත භාවය? මොටිවේෂන් එකක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවය කියලා කියන්නේ පුදුමාකාර මානසික උද්දීපනයක්. මානසික පෙළඹීමක් සිද්ධ වෙනවා. ධර්මාබෝධයේ පිණිස මානසික පෙළඹීමක් සිද්ධ වෙනවා. ඒක හරියට මැච් එක බලන් ඉන්නවා වගේ. දැන් අපේ ළමයි මැච් එක දිහා බලාගෙන ඉන්නකොට වෙන දෙයක් ගැන කල්පනාවක් තියෙනවද? කාලත් නැහැ, තේක බීලත් නැහැ, නාලත් නැහැ, වැඩට ගිහිල්ලත් නැහැ. අරක බලාගෙන ඉන්නවා. මොකද්ද රිසල්ට් එක? නේ? එතකොට යා එක විඳින්නේ නැද්ද? ධර්මයේත් ඒක තියෙනවා. ධර්මයේ ලෝකෙට පවසනකොට ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. හරිද? එතකොට මේ ප්‍රමුදිත භාවය සමග පමුදිතස්ස පීති ජායති. ඒ මානසික උද්දීපනයත් සමගම ලොකු සතුටක් ඇති වෙනවා. පීති මනස්සකායෝ පස්සම්වති. ඒ ධර්මයෙන්ම උපදිනා සතුටත් සමගම අර කයේ තිබෙන යම්කිසි දැවිලි තැවිලි ගතියක්. කොහොමද මේ කය බර වෙලා තියෙන්නේ? මේ කය බර වෙලා තියෙන හේතුව ඔබ දන්නවද? පංච නීවරණ. හිතේ කාම සංඥාව බහුලයි නම් ඇඟ බර වෙලා තියෙන්නේ. හිතේ තරහ බහුලයි නම් මූණත් ඇකිලිලා ඇඟ බර වෙලා තියෙන්නේ. නිදිමත නම් කොහොමද ඇඟ බර වෙලානේ? හිත අවුල් වෙලා නම් ඇඟ බර වෙනවා. හිතේ තියෙන්නේ සැකයක් නම් ඇඟ බර වෙනවා. ඇඟ බර වෙනකොට හිතට සුවයක් දැනෙන්නේ නැහැ. දැන් ඔය බහුලව කතා කරන්නේ ස්ට්‍රෙස්, මට හරි ස්ට්‍රෙස්, මට ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් වගේ මේ ලොකු වචන වුණාට මේ මනස අවුල් වෙලා කියලා මේ කියන්නේ. මම හොඳ සිහි කල්පනාවෙන් නෙමෙයි ඉන්නේ කියලායි මේ කියන්නේ. ස්ට්‍රෙස් වෙලා කියන්නේ ඒකයි. මගේ සිහි කල්පනාව හොඳ නැහැ. මගේ හිත අභ්‍යන්තරේ චපල බවකින් යුක්තයි, චකිතයකින් යුක්තයි. නොසන්සුන් කියලා මේ කියන්නේ. ස්ට්‍රෙස් කියන්නේ ඒකයි. හරිද? එතකොට ධර්මය අනුන්ට කියලා දෙද්දී කයත් සංසිඳෙනවා. මම ඒකයි කිව්වේ ධර්ම දේශනාවට එනකොට ඇඟ බර කරගෙන ඉන්නේ. ධර්ම දේශනා කළ යනකොට ගානක්වත් නැහැ එහෙම තත්වයක් තිබ්බද කියලා. ධර්මයේ ආනිසංස. එතකොට කය සංසිඳෙද්දී සංසිඳුණු කය ඇති කෙනා සැපයක් අත්දකි. කය පුළුන් රොදක් වගේ සැහැල්ලු වෙද්දී ඒ සනීපේ ඇඟට දැනෙනවද නැද්ද? ඒ සැපය දැනෙනවා. ඒක හරියට සීතල වතුර ටිකක් නාගත්තා වගේ. සීතල වතුර ටිකක් නාගත්තට පස්සේ දාහය තියෙන වෙලාවක පුදුම සනීපයක් නේ. මම ඒක උපමාවකින් කිව්වේ. ඊටත් වඩා සනීපයක් තියෙනවා. සැපයක් දැනෙනවා. සැප ඇති තැනැත්තාගේ සිත සමාධිගත වෙයි. ඔන්න කුසලයේ තුල හිත එකඟ වෙනවා. දැන් මේ ධර්ම දේශනාවත් ඔබ හොඳ සිහියෙන් නම් අහගෙන ඉන්නේ. මේ වෙලාවේ ඔබ තුල සමාධිය තියෙනවා. මේ වෙලාවේ ඔබේ හිතේ සමාධිය තියෙනවා. හරිද? ඒතර සමාධිය තියෙනවා කියන්නේ මේ ඇස්පියාගෙන කළුවර කුටියක කඳු මුදුනක පළසමවතෙන් ඉන්නවා කියන එක නෙමෙයි. මේ තත්පර ගානට සමාධිය හිතේ තියෙනවා. ඉතින් තත්පර ගානක් වුණ සමාධියනේ. වෙන දෙයක් නෙමෙයිනේ. ඕක තමයි වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති. හිතට එනවා විවිධ ආසාවන්. හිතට විවිධ ආසාවන් එනකොට හිතෙන් ඒව පිළිගන්නේ නැහැ. ඒකයි කෙලෙස් තවනවා කියලා කියන්නේ. අනික කෙලෙස් තවනවා කියන එක අපි මෙන්න මෙහෙමත් තේරුම් ගන්න ඕනේ.
කෙසෙල් කොළේ තවලා තියනවාද? මොනවටද? බත් බඳින්න. අමු කෙහෙල් කොළේ බඳින්න බෑද බත් හැබෑටම? ඇයි ඒ? නවද්දි පුපුරනවා. හිතත් එහෙමයි. ධර්මයෙන් මේ හිත තවද්දි ධර්මාබෝධයෙන් මේ හිත නම්මශීලී වෙනවා. මේ හිතේ තියෙන දරදඬු ගති, හිතුවක්කාර ගති, මුරණ්ඩු ගති, දමණය නොකල ගති තියෙනවා. ධර්මයෙන් මේ හිත පදන් වෙද්දි මේ හිත ධර්මයේ තුලින්ම නම්මශීලී වෙනවා. ආන්න එහෙම කෙනාට කෙලෙස් තවන්න පුළුවන්. තේරෙනවද? කෙලෙස් තවද්දි මොකද වෙන්නේ? දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙනවා. දැන් ධර්මයේ රස තියෙනවනේ. දැන් යමක රසයක් නැත්නම් අපි ඒක දිගින් දිගටම යෙදෙනවද? යමක රහක් තියෙනවා නම් තමයි අපි ඒක දිගින් දිගටම යෙදෙන්නේ. දැන් ඔන්න ගෑන් ළමයෙක් පිරිමි ළමයෙක් ඉන්නවා. ගෑන් ළමයා ඉඟි කරනවා. අතින් පයෙන් ඇස් වලින්. ගෑන් ළමයා ඉඟි කරනකොට පිරිමි ළමයා නලියනවා. දැන් එයා කවදාවත් එවැනි ගෑන් ළමයෙක් අතාරීද? පස්සෙන් ගිහිල්ලා එයා බලන්නේ කොහොම හරි අර හැවයාලු කරගන්න. නේ? එතකොට එයා ඒකට කැප වෙනව නේද? ධර්මාභෝධයත් එහෙමයි. ධර්මයේ අවබෝධය කරා යන ගමනේදී ධර්ම අවබෝධයේ රසය ඔබට දැනුනොත් ඔබ ඒක අතහරින්නේ නැහැ. ඔබ මගඵල ලබනවා. තේරෙනවද? පරක්කු වෙලා හරි ඉක්මනින් හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවාමයි, කරන්නේ නැහැ කියලා එකක් නැහැ. ඊට පස්සේ විස්තර කරනවා දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කැප වූ ශ්‍රාවකයා, ධර්මයට කැප වෙච්ච ශ්‍රාවකයා නිදහස් නොවූ ඒ ශ්‍රාවකයාගේ නිදහස් නොවූ සිත නිදහස් වෙනවා. ඇයි? හිත බර වෙලා තියෙන විවිධ ක්ලේශයන්ගෙන්. දැන් ක්ලේශයන්ගෙන් බර වෙච්ච හිත කෙලෙසයන්ගෙන් නිදහස් වෙනවා. ෂය නොවූ කෙලෙස් පවා ෂය වෙලා යනවා. ඇතැම් කෙලෙස් ෂය වෙලා තියෙනවා, ඇතැම් කෙලෙස් ෂය වෙලා නැහැ. එතකොට ලෝකයාට ධර්මයේ පැහැදිලි කරලා දෙනකොට ෂය නොවෙච්ච කෙලෙස් පවා ෂය වෙලා යනවා. නොපැමිණි මාර්ගඵල නිවන් අවබෝධයට, අරහත්වයට පැමිණෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඔහු සමස්ත දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් බණ කියන අයට දොස් කියන්න හොඳ නැහැ. මේක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද න සුකරං ආනන්ද පරේසං ධම්මං දේසේතා. ආනන්ද අනුන්ට බණ කියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියනවා. මේ අපේ ස්වාමීන් වහන්සේලා ලෝකයාව ධර්මයෙන් දැනුවත් කරන්නේ ලේසි වැඩක් නෙමෙයි. සමහරුන්ට වචන පහක් කියාගන්න බෑ. සට ගාලා තොල් පොටවල් ගැහෙනවා. ඇඟෙන් හීන්දාඩිය දානවා. දැන් අනිකද මේ කැමරාවක් දිහා බලාගෙන කරන්නේ කොහොමද අමාරුයි. ඒ කැමරාවක් තියනවා කියන සංඥාවක් තියෙනවනේ. ඒත් ස්වාමීන් වහන්සේ කැමරාවකට මුණ දීලා බණ දේශනා කරනවා කියන එක ඇත්තටම අමාරු වැඩක්. ඒක නිසා පින්නතුනි මේ ධර්ම දේශනා කරන සියලුම ස්වාමීන් වහන්සේලා මට නම් උතුම් සියලුම ස්වාමීන් වහන්සේලාව ભેදයක් නැතුව විනාඩි 5ක් හරි බණ අහන්න ලැබුණොත් අහනවා. ඉරිසියාවක් හිතේ නැහැ. හැම දිනාම විචිත්‍රවත්ව ධර්මයේ පවසත්වා බුදුබණ ලෝකේ පැතිරියත්වා හැම දිනා ඒ ධර්මාභෝධය ලබත්වා කියන සිතිවිලි වලට අපි එන්න ඕනේ. ඉතින් විමුක්තායතන සූත්‍රයේ ඊළඟ කාරණේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ඔබට මනාකොට පැහැදිලි කරලා දෙයි. පින්තුනි, තුන්වෙනි විමුක්තායතනය භාගතුන් වහන්සේ තේරුම් කරනවා අපිට පුනච පරම් භික්කවේ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්මං දේසේති. භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. අඤ්‍යතරෝවා ගරුට්ටානියෝ සබ්‍රක්‍මචාරී. ගරුස්ථානී සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් විස්තර කරන්නේත් නැහැ. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසේති. ඒ වගේම තමයි කියනවා ඒ තමන් අහපු ඉගෙනගත්තු මේ දහම තව කෙනෙකුට කියලා දෙන්න යන්නෙත් නැහැ. ධර්ම දේශනාවන් කරන්න යන්නෙත් නැහැ. අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. හැබැයි ඒ භික්ෂුව තමන් මනාකොට ඉගෙනගත්තු ඒ දහම තමන් මනාකොට ඉගෙනගත්තු ඒ දහම සජ්ජායනා කරනවා. සජ්ජායනා කරන ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරනවා.
දැන් මේ දහම් සජ්ජායනාව කියලා කියන්නේ විමුක්තායතනය. නිවන් අවබෝධය පිණිස පවතින අවස්ථාවක් තමයි දහම් සජ්ජායනාව කියලා කියන්නේ. දැන් ධර්ම ශ්‍රවණයත් කරනවා බොහෝ කොට. ඒක අපි දකිනවා. ඊළඟට ධර්ම දේශනාත් කෙරෙනවා. බොහෝ කොට ඒවා අපි දකිනවා. හැබැයි දහම් සජ්ජායනාව හරි අඩුයි නේද දකිනවා. දහම් සජ්ජායනා කරනවා කියන එක දකින්න අඩුයි. ඒක දකින්න අවස්ථාවක් තියෙනවා. ඒ මොකද්ද? පිරිත් කියනවා. පිරිත් කියනවා කියලා අපි කරන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනා සජ්ජායනා කරන එක. සමහර වෙලාවට ඒ පිරිත් අතර සෙත් පිරිත් කියලා පසු කාලීනව සකස් වෙච්ච පිරිත් සජ්ජායනාවනු සිද්ධ වෙනවා. බහුල වශයෙන්ම වෙන්නේ පිරිත් සජ්ජායනාව. හැටියට තමයි මේ දහම් සජ්ජායනා වෙන්නේ. හැබැයි මේ දහම් සජ්ජායනාව විමුක්තායතනයක් වෙන්න ඕන. මේ කෙලෙස් ප්‍රහාණය වෙලා මේ සසර ගමන කෙලවර කරගන්න අපිට මාවත විවෘත කරගන්න අවස්ථාවක් වෙන්න ඕන දහම් සජ්ජායනාව. දැන් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. අපි අර කලින් කියලා දුන්නේ ඔබ දහම් ශ්‍රවණය කරනවා. ඒක ශ්‍රවණය කරන්න කැමැත්ත උපදව ගන්න ඕන. ඊළඟට මේ ශ්‍රවණය කරන දහම් පද අහන්න හොඳින් කන් යොමු කරන්න ඕන. ඇයි ඒ කන් යොමු කරන්නේ ඔබ? අර දහම් පද වැටෙන්න නොදී ඔබට එකතු කරගන්නට. නැත්තම් ඔබේ මේ කනේ වැදිලා යනවා. හොයන්න බෑ. හරියට ඔබ දහම අහන්න එකතුනේ නැත්තම් මොකද වෙන්නේ? මුල කිව් එක අගට ගලප ගන්න බෑ. අග කිව්වක මුලට ගලප ගන්න බෑ. ඊට පස්සේ ඉතින් සම්පූර්ණයෙන්ම අවුල්. අනේ කිව්වා බණක් මිලෝදියක් තේරුන්නේ නැහැ කියලා සමහරව. එහෙම කියව නේද? අනේ අර හාමුදුරුවෝ බණක් කිව්වා මිලෝදියක් තේරුන්නේ හරි ගැඹුරු බණක් වෙන්නේ නැති නේද කියලා. ඒතර බුදුජන් වහන්සේගේ දහම් පද අහන්න ආසාව නැති කෙනා ඕක තමයි අවසානයේ කියන්නේ. හැබැයි ආසාවෙන් දහම් පද අහනකොට කන් යොමාගෙන බණ පද අහනවා. ඒ බණ පද වැටෙන්න දෙන්නේ නැහැ. මේ ධර්මය මතකේ දරා ගන්න උත්සාහ ගන්නවා. මේ දහම් පද මතකේ තියෙන්නට ඕන. ඊළඟට ඒ දහම් ශ්‍රවණය කරන හිත නමා ගන්නවා. හිත පවත්වනවා. ඒතර මේ ධර්මයේ මතකේ තියාගන්න නම් කර යුතු දේ මොකද්ද? ඉස්සර අතීතයේ දැන් උනත් පැවිදි වෙන ස්වාමින් වහන්සේලාට මේ වන පොත් කරනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි මේ සමහර සූත්‍ර දේශනා කතා කරනකොට අපිට දැන් අද මේ දේශනාව ලැබුණා. මේ සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාව කරන්න කියලා. ඒතර අපි මේ දේශනාව බලා ගන්න ඕන. අපි මේ දේශනාව මේ අතන කියලා දෙන්න ඕන. හැබැයි බුදුජන් වහන්සේ දේශනා කළේ මාද වන පොත් කරන්න ඕන. නිතර මේ දහම අහන දහම් පද වචනයෙන් පුරුදු කරන්න ඕන. ඒ වචනයෙන් පුරුදු කරගන්න නම් මතකයේ තබා ගැනීම පිණිස ඒක ගොඩාක් උපකාර වෙනවා. ඒතකොට මතකයේ දරා ගැනීම පිණිස කළ යුතු දේ මොකද්ද? මේ දහම් සජ්ජායනා කරනවා. එහෙම තමයි අතීතයේ මහා සංගරුවන මේ ධර්මයේ මතකයේ දරාගෙන ආවේ. එදා මාතලේ අලු විහාරයේදී මේ දහම් පොත්වල ලියුණාට ඒ දක්වාම මේ ධර්මය මහා සංගරුවන මතකයේ දරාගෙන ආවා. ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ධර්මය මතකයේ දරාගෙන ආවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවන අභිධර්මයේ මතකයේ දරාගෙන ආවා. ඊළඟට උපාලි මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවන විනය පිටකය මතකයේ දරාගෙන ආවේ. මහතලේ අලු විහාරයේ තමයි ගන්තාරුඩුනේ. එතකම් මතකයේ දරාගත්තා. මතකයේ දරා ගැනීම පිණිස උපකාර වෙච්ච වටිනාම දේ තමයි දහම් සජ්ජායනාව. පිරිස එකතු වෙලා මේ ධර්මය සජ්ජායනා කළා. දහම් සජ්ජායනාව සිද්ධ කළා. බැමිණිතියා සෑ එනවා වලගම්බාරතුමාගේ කාලේ. බොහෝ රහතන් වහන්සේලා පවා පිරිනිවන් පෑවා. සමහර රහතන් වහන්සේලා ඉන්දියාවට වැඩම කළා ජීවිතේ බේරගන්නට. ඒ මොකුත් නිසා නෙමෙයි ජීවිතේ තියෙන ආසාවට නිසා ගියා නෙමෙයි. ඇයි මේ දහම අතුරුදහන් වෙලා යනවා. ඇයි මතකයේ දරාගෙන සංගරුවන පිරිනුවම් පෑවොත් මේ දහම අතුරුදහන් වෙලා යනවා. ලෝකෙට අයහපතක්. ලෝකෙට මහා ලාභයක්. ජීවිතේ බේරා ගන්නට රහතන් වහන්සේලා වැඩම කරනවා ඉන්දියාවට. සමහර අපේ ලංකාවේ රහතන් වහන්සේලා ලංකාවේ වියර්ලබඩට වැඩම කරලා වැටකිය ඉස්ම වනද තමයි කියන ජීවිතය ආරක්ෂා කළේ. බැමිණිතියසෑය අහවරුණාට පස්සේ මේ ඉන්දියාව වැඩ හිටපු රහතන් වහන්සේලාත් ලංකාව වැඩ හිටපු රහතන් වහන්සේලාත් එකතු වුණා. මොකද කළේ?
මේ ධර්මයට හානියක් නොවේවා ධර්ම සජ්ජායනා කළා ධර්මයේ බැලුවා කිසිම හානියක් වෙලා නැහැ. හැබැයි එදා තමයි තීරණය කළේ අපි දැන් මීට වඩා මේ ගැන හිතන්න ඕන අපි මේ දහම පොතක ලියන්න ඕන. අන්න එහෙම තමයි ගන්ධාරෝඩ උනේ. වන පොත් කරන්න මේ ධර්මයේ මතකයේ තියාගන්න පහසුම ක්‍රමයේ සිදු කළ යුතුම දේ තමයි දහම් සජ්ජායනාව. දැන් අපි සජ්ජායනා කරන භාෂාව මොකද්ද? අපි දැන් කතා කරන්නේ පාලි භාෂාවෙන්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාලි භාෂාව අපිට ඒක ගෝචර නැහැ. අපි මේක පාලි භාෂාව ලංකාවේ වර්තමානයේ සමාජයේ භාවිතා කරන්නේ නැහැ භාෂාවක් හැටියට. අපි මේ දහම් කාරණා ඉගෙන කියා ගන්නට මේ පොතපත පරිශීලනය කරනවා මිසක් මේක අපි අතර භාවිතා වන භාෂාවක් නෙමෙයි පාලි භාෂාව. ඒ නිසා මොකද වෙන්නේ? අපි සජ්ජායනා කරනවා තමයි. බොහෝ දෙනෙක් දන්නේ නැහැ අර්ථය. නේද? තුන් සූත්‍රයේ සජ්ජායනා කරන කටපාඩමින්. හැබැයි තුන් සූත්‍රයේ අන්තර්ගතය ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අන්තර්ගතය දන්නේ නැත්නම් තේරුම දැනගන්නේ නැත්නම් කොහොමද අර්ථය වටහා ගන්නේ? මේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා නොදැන අපි කොහොමද මේක තේරුම වටහා ගන්නේ? එහෙම තේරුම් වැටහෙන්නේ නැත්නම් කොහොමද අපි මේ ධර්ම කාරණාව නිරවුල් කරගන්නේ? බෑ. එහෙනම් මතක තියාගන්න ගිරව් වෙන්නේ නැතුව. මොකද්ද? ගිරව් වගේ වෙන්න හොඳ නැහැ. කියන්නම් වාලේ කියලා වැඩක් නැහැ. අපි උත්සාහ ගන්න ඕන මේ දහම් පද අර්ථ වශයෙන් තේරුම් ගන්න සජ්ජායනා කරනකොට. එහෙනම් සජ්ජායනාව මතු කර ගන්න හැමතිස්සෙම අර්ථ වශයෙන් මේ ධර්ම කාරණා ඔබට තේරුම් කරගන්න පුළුවන් විදිහට මේ ත්‍රිපිටක පොත් වහන්සේලාගේ පාලි කොටස තියෙනවා. ඊළඟට ඒකේ පරිවර්තන සිංහලයට කොටස තියෙනවා. මේ ත්‍රිපිටක පොත් වහන්සේලා ඔබ පරිහරණය කළ යුතුමයි. මතක තියාගන්න. මේ ධර්ම කාරණා ඉගෙන ගන්නට, දහම් කාරණා නිරවුල් කර ගන්නට ඔබ මේ ත්‍රිපිටක පොත් වහන්සේ පරිහරණය කර යුතුමයි. පරිශීලනය කළ යුතුමයි. ආන් ඒ විදිහට ඔබ ධර්ම සජ්ජායනාව කරනකොට ඔබට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අර්ථ වැටහෙනවා. ධර්ම කාරණා වැටහෙනවා. ඒ අර්ථ වැටහෙනකොට ධර්ම කාරණා වැටහෙනකොට භාගතුන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුවට ප්‍රමුතිත භාවය ඇති වෙනවා. සිත පිනා යනවා. රහ දැනෙන්න සතුටුයි. හිත පිනා යනවා. එතන මේ පිනා යන සිත තුල ප්‍රීතිය උපදිනවා. හිත පිනා යනකොට මේ පිනාගේ සිත තුල ප්‍රීතිය උපදිනවා. මේ ප්‍රීත සිත ඇති අයට බෞද්ධ දේශනා කරන ප්‍රීති සිත ඇති අයගේ කායික සැහැල්ලුව ඇති වෙනවා. ඊළඟට සංසිඳුණු කය ඇති කෙනා සැපය විඳිනවා. අර කය සංසිඳන මොකද මේ කායිකව සැපයක් විඳිනවා. පුළුන් රොදක වගේ පුදුම සැපයක් විඳිනවා. ඉතින් සැප ඇත්තෝගේ සිත සමාධිමත් වෙනවා. මේ කායිකව ඇති කරන සැප ඒ සිත සමාධිය කරා රැගෙන යනවා. ඉතින් මේ විදිහට අප්‍රමාදීව කෙලස් තවනි වීරියෙන් යුතුව දහමට දීපුදා වාසය කරනවාද මේ භික්ෂුව. ආනේ භික්ෂුව නිදහස් වූ සිත මේ කෙලස් වලින් නිදහස් කරනවා. ෂය නොවූ මේ සිත ඒ ආශ්‍රව ෂය කරලා දානවා. නොපැමිණීමේ අනුත්තර වූ යෝගක්ඛේමය ඒ උතුම් අරහත්වයට පත් වෙනවා. මේ තමයි කියනවා දුකෙන් නිදහස් වීමේ තුන්වෙනි අවස්ථාව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ අවස්ථාවත් තේරුම් කරලා දේවි. සදහවතුනි විමුක්තියට දොරටුව විවර වීමේ කාරණා තුනක් ස්වාමින් වහන්සේලා දැන් ඔබට කියලා දුන්නා. පළමු අවස්ථාව මොකද්ද? මතකයිද? බුදුරජාණන් වහන්සේ හෝ උතුම් ස්වාමින් වහන්සේ නමකගෙන් බණ අහනවා. නේ? ඒක පළමු අවස්ථාව. දෙවන අවස්ථාව බණ දේශනවා. දැන් අපේ සෝමධම්ම ස්වාමින් වහන්සේ මේ දැන් විග්‍රහ කොට අවසන් වුණා ධර්ම සජ්ජායනාවත් ධර්මාබෝධයට මගක් විමුක්ත ආයතනයක්. හතරවන කාරණය තවද මහණෙනි ශ්‍රාවකයා හට ශාස්ත්‍රූන් වහන්සේ හෝ වෙනත් ගෞරවනීය සබ්‍රහ්මචාරින් වහන්සේ නමකගෙන් හෝ ධර්ම කතාව ඇහෙන්නේ.
ඒ වගේම දහම් දෙසන්නෙත් නැහැ. සජ්ජායනාවක් සිද්ධ වෙන්නෙත් නැහැ. නමුත් යම් අයුරකින් අසන ලද්දේද යම් අයුරකින් ධර්මය ඉගෙන ගන්නා ලද්දේද ඒ ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි කරයි. නැවත නැවත විචාරයි. නුවණින් විමසයි. ඔබ ධර්මය නුවණින් විමසන කෙනෙක්ද? දැන් ස්වාමීන් වහන්සේ ඇහුව ප්‍රශ්නයක් ඔබෙන්. තුන් සූත්‍ර සජ්ජායනා කරනවා. ගිරව වගේ කියලා. හරිද? නමුත් අර්ථ දන්නවද? ස්වාමීන් වහන්සේ මම මෑතක ඉඳලා තරුණ පිරිසෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලගේ ජීවිතවල දෙමව්පියෝ ඉන්නේ ලයිස්තුවේ කීවෙනියටද? දෙමව්පියෝ කීවෙනියටද ඔයාගේ ලයිස්තුවේ ඉන්නේ කියලා මං අහනවා. ස්වාමීන් වහන්සේ ගොඩක් අයගේ ජීවිතවල ලයිස්තුවේ අංකයකට ඉන්නේ තමන්ගේ බිරිඳ. 2 අනිවාර්යෙන් දරුවෝනේ. 3 ජොබ් එක. 4 තමන් එක කන බොන පිරිස. හරිද? ඊට පස්සේ 5 තමන්ගේ මතයට එකඟ ඥාති පිරිස. ඇතැම් අයගේ ලයිස්තුවේ දෙමව්පියෝ 6 7 8ද මන්දා. සමහර අයගේ ලයිස්තුවේ අම්මා තාත්තා නැහැ. අපි ගමුකෝ ජීවිතය කියලා කියන්නේ ටෙලිනාට්‍යයක් කියලා අපි ගමුකෝ. කොහොමද මේක නාටකයක් තමයි. ජීවිතය කියන්නේ ටෙලිනාට්‍යයක් නම් ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. කොල්ලයි කෙල්ලයි. සහාය චරිත. හරිද? ඇතැම් අයගේ ජීවන නාටකයේ දෙමව්පියෝ සහාය චරිතවත් නෙමෙයි. වර්තමානයේ තුල ඇතැම් අයගේ ජීවන නාටකයේ අම්මයි තාත්තයි සහාය චරිතවත් නෙමෙයි. ඒ තරම් ලයිස්තුවේ නැහැ. මම මේ කාරණේ මතු කරේ ස්වාමීන් වහන්සේ මතු කරද්දි මට ඇත්තටම එකපාරට සිහි වුණා. දැන් අපි ඔය මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කරනකොට මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ අපිට මේ පින පෑදෙන වාසනාව මතුවෙන කාරණා. මංගල්‍ය කියන්නේ ඒකනේ. පින පෑදෙන වාසනාව කැන්දන කාරණා තමයි ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ. උත්තම මංගල්‍ය කාරණා කියලා කියන්නේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන විදිහ මාතා පිතු උපට්ඨාන. අම්මටයි තාත්තටයි කැප වෙන්න ඕනේ. උපස්ථාන කරනවා කියන්නේ කැපවීමෙන් කරන එකක්නේ. අම්මා තාත්තා වෙනුවෙන් කැප වෙන්න ඕනේ. කියන්නේ උපස්ථාන කරන්න ඕනේ. කියන්නේ නාවන්න ඕනේ, කොණ්ඩේ කපන්න ඕනේ, රැවුල කපන්න ඕනේ. චීත්ත, සරං, කමිස, ඇඳුම් ටික හොදලා දෙන්න ඕනේ. වත්තු උයලා දෙන්න ඕනේ. ලෙඩට දුකට බලන්න ඕනේ. මාතා පිතු උපට්ඨාන. උපට්ඨානං කියන වචනයක තියෙනවා. දැන් සංඝ උපස්ථානේ. සංඝයාට උපස්ථාන කරනවානේ. අපේ හාමුදුරුවෝ ඉන්නකො. දෙන්න හාමුදුරනේ මම සිවුරු හොදලා දෙන්න. කෝ බහන්සක සෙරප්පු දෙක මම හොදලා දෙන්න. දැන් අපිව දෙපා දෝවණේ කළා පාවඩ මතින් තමයි මුතු කුඩයක් ඉහළලා වඩම්මන්නේ. ඒවා අනිවාර්ය දේවල් නෙමෙයි. නමුත් ඒක සාසනික සම්ප්‍රදායක් වෙලා. අම්මට තාත්තට එහෙම කරාට කමක් නැහැ. උපස්ථානය කියන්නේ ඒකයි. හරිද? ඔන්න ඊළඟ පදය. පුත්ත දාරස්ස සංඝහෝ. නෝනටයි දරුවන්ටයි අනුග්‍රහ කරන්න කියනවා. කණ්ඩ ටික ගිහිල්ලා දාන්න. හැබැයි නෝනගේ ගැත්තෙක් වෙන්න එපා කියලා කියන්නේ. අම්මගේ තාත්තගේ ගැත්තියක් වුණාට කමක් නැහැ. ඒ උපස්ථානය කරන්න එපේ. සංඝයාට කරන උපස්ථාන වගේ අපේ ස්වාමින් වහන්සේ මාතා පිතු උපට්ඨාන අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕනේ. කවන්න, නහවන්න, පොවන්න, ලෙඩට දුකට බලන්න ඕනේ. ඒ කියන්නේ නැහිගෙන කැප වීගෙන කරන්න මොකද? අපිට මේ ජීවිත දාණය දීපු දෙන්න. පැහැදිලිද? හැබැයි පුත්ත දාරස්ස උපට්ඨාන නෙමෙයි. පුත්ත දාරස්ස උපට්ඨාන නෙමෙයි. ස්වාමීන් වහන්සේ දෝක පැටලිලා. පුත්ත දාරස්ස උපට්ඨාන මේ මාතා පිතු සංඝහෝ කියලා දැන් අද ක්‍රමයට කියන්න වෙන්නේ. අම්මට තාත්තට කීයක් හරි දීලා එනවා. අම්මට මං ගිය මාසෙත් 5000ක් දුන්නා නේද? හැමතිස්සෙම කරදර කරන්න එපා. එයා 5000න් ෂේප් වෙන්න හදන්නේ. අවුරුද්දට සැරයක් චීත්තයක් සරමක් කමිසියක් දීලා ජාමි බේර ගන්න හදනවා. අපි ඉතින් අම්මලාට සලකනවනේ. නොසලකනව නෙමෙයිනේ. මගේ පවුලත් ඉතින් මම රැක බලා ගන්න එපා. පවුල වෙනුවෙන් නැහෙනවා, විඳවනවා, කැප වෙනවා. තමන්ගේ පෞල් ජීවිතය වෙනුවෙන් ජීවිතේ වුණත් පරිත්‍යාග කරන්න ලෑස්ති. නමුත්
අපිට ජීවිත දාණය දීපු දෙන්න සම්බන්ධයෙන් අපි එහෙම ඇයි කැප වෙන්නේ නැත්තේ? පැටලිලානේ. තවත් පැත්තක් තියෙනවා. අද අම්මයි තාත්තයි දූල පුතාලට බයයි. අම්මෝ මගේ පුතා බුදු වෙන්න ඕනේ. අම්මා තාත්තා පිදුම් ලබනවා, අම්මගෙන් තාත්තගෙන් පිදුම් ලබනවා දරුවෝ. මේක ධර්මයට පටහැනි දෙයක්. ඒ කියන්නේ දරුවෝ දෙමාපියන්ට සැලකුවා කියලා අම්මයි තාත්තයි දරුවන්ව පුදන්න ඕනේ. එහෙම එකක් නැහැ. හරිද? අම්මයි තාත්තයි දරුවන්ට වඳින්න ඕනේ. එහෙම එකක් නැහැ. නමුත් දැන් අද එහෙම වෙලා. අම්බෝ අපේ පුතා එනවා කෑ ගන්න එපා, කෑ ගන්න එපා. ඒ කියන්නේ අම්මයි තාත්තයි සැරපරුස වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. අම්මට තාත්තට යම්කිසි පෞරුෂයක් ප්‍රමිතියක් තියෙනවා දරුවෝ සම්බන්ධයෙන්. තේන්නවද? විශේෂණ පදේ තමයි බුද්ධ දාරස්ස සංඝහෝ. අනුග්‍රහයක් එතන තියෙන්නේ. අනුග්‍රහයක්. ජීවත් වෙන්න අනුග්‍රහයක් කරනවා. බිරියටයි දරුවන්ටයි. එතන උපස්ථානයක් නැහැ. ඔක මං ඔය මහා මංගල සූත්‍රයේ 3 සූත්‍ර ගැන ස්වාමීන් වහන්සේ මතක් කරපු නිසා අර සජ්ජායනා කරන විමුක්තායතනයේදී මට මතක් වෙලා මම ඔය දේශනා කළේ. හරිද? ඔන්න දැන් කියලා දෙන කාරණය ශ්‍රාවකෙක් ඉන්නවා. බණ ඇහුවට අවබෝධ වෙන්නෙත් නැහැ. බණ දෙසුවට අවබෝධ වෙන්නෙත් නැහැ. සජ්ජායනා කළත් අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ නුවණින් විමසනවා. යලි යලි විමසනවා. ධර්මයේ විමසන්නේ යලි යලි විමසන්නේ කුමන ධර්මයක්ද? ස්වාක්ඛාත ධර්මයයි. සන්දිට්ඨික ධර්මයයි. අකාලික ධර්මයයි. ඒහිපස්සික ධර්මයයි. ඕපනයික ධර්මයයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ධර්මයයි. දැන් මේ පාලියෙන්නේ පද ටික ඇහුනේ සිංහල අර්ථ දැනගන්න ඕනේ. ඕනේ නෙමෙයි ඕනෙමයි. සිංහල අර්ථ දැනගන්න ඕනෙමයි. යලි යලි විමසන්න නම් ධර්මයේ අර්ථ දැනගෙන ඉන්න දෙපේ නේ. මොනවද මේ ධර්මයේ අර්ථ? ස්වාක්ඛාතෝ. භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කොට වදාළ පරම පිවිතුරු උත්තම ශ්‍රී සද්ධර්මය ඉතා හොඳින් මනවින් නිර්වුල්ව දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ සංස්කරණය කළ යුතු තැන් නැහැ. තේරෙනවද? ඔබට මට මේ ධර්මයේ සංස්කරණය කරන්න බෑ. උන්වහන්සේ දේශනා කරනනම් චතුරාර්ය සත්‍යයේ දුක නම් වූ ආර්ය සත්‍ය මේකයි කියලා. දුක නම් වූ ආර්ය සත්‍යයට අමුතුවෙන් කරුණක් ඇතුල් කරන්නත් බෑ. තියෙන කාරණයක් බැහැර කරන්නත් බෑ. ස්වාක්ඛාතයි මනවින් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා දුක හටගන්නේ ත්‍රිවිධ තණ්හාව නිසා. නෑ දුක හටගන්නේ තණ්හාවන් දෙකක් නිසා. ඔය විභව තණ්හාව කියන එක අයින් කළා දාන්න. ඒක අදාළ නෑ. එහෙම කියන්න බෑ. නෑ තණ්හා 3ක් නෙමෙයි තණ්හා 4ක් තියෙනවා. එහෙම එකක් දාන්න බෑ. හරිද? දැන් බුද්ධ දේශනාවේ තියෙනවා භවපච්චයා ජාති. භවය නිසායි උපදින්නේ. එතකොට මම කියනවා නෑ භවය නිසා නෙමෙයි උපදින්නේ අන්තරා භවය නිසා. හරිද එතකොට? බුද්ධ වචනේට පටහැනි. භවපච්චයා ජාති කියන එකට මම දානවා අන්තරා භවපච්චයා ජාති. කියන්නේ මේ මරණයත් උපතත් අතරමැද එකක් තියෙනවා කියලා මම පවසනවා. හරිද ඒක? අපි ඒව තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ධර්මයේ තේරුම් ගන්නත් ඕනේ, ධර්මයේ වගේ ඒවා තේරුම් ගන්නත් ඕනේ. ඒක හරියට මේ වගේ. බුදුරජාන් වහන්සේගේ උපමාවකින් කියනවා රත්තරන් තේරුම් ගන්නත් ඕනේ කියනවා. ඉමිටේෂන් තේරුම් ගන්නත් ඕනේ කියනවා. ඉමිටේෂන් උත් රත්තරන් වගේනේ. හොයන්න පුළුවන්ද? කරේ දාගෙන ඉද්දි උරගාල බලන්න ඕනේ. නේ? ධර්මයේ වෙනයි, ධර්මයේ වගේව වෙනයි. ස්වාක්ඛාත කියලා කියන්නේ සංස්කරණය කරන්න දෙයක් නැහැ. බැහැර කරන්න දෙයක් නැහැ. පරිපූර්ණව මනවින් දේශනා කොට වදාළ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මේ ධර්මයේ ලෝකෙට දෙනකොට පටන් ගන්නත් ඕනේ ධර්මයෙන්. ධර්ම දේශනාවේ මැද තියෙන්නත් ඕනේ ධර්මය. ධර්ම දේශනාවේ අග තියෙන්න ඕනේ දේශපාලනය. හරිද? එතකොට ඒක පරියෝසాన කල්යාණ වෙන්නේ නැහැ.
ඇයි මුල යහපත් මැද යහපත් අග යහපත් නම් මුල නම් යහපත් මැද නම් යහපත් අග ඉතින් ඔය පොඩ්ඩක් අරගොල්ලන්ට පක්ෂව කතා කරට කමක් නැහැ. රට කෑවනේ ඒගොල්ලන්ට ටිකක් මඩ ගහමු. එහෙම එකක් නැහැ බුදුබණවල. මුලත් ධර්මයේ මැදත් ධර්මයේ අගත් ධර්මයේ සාත්තම් මේ ධර්මයේ අර්ථවත්. සබ්යංජනං මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වචන තියෙනවා. කේවල පරිපූර්ණ මුළු මනින්ම පිරිපුන් ධර්මයක්. භාගයට දේශනා කරපු ධර්මයක් නෙමෙයි. තුන් කාලක් දේශනා කරපු ධර්මයක් නෙමෙයි. පරිපූර්ණව දේශනා කොට වදාළ ධර්මයක්. ස්වාක්කාතෝ කියන්නේ ඒකයි. ස්වාක්කාත සම්දිට්ඨිකෝ. මැරලා ගිහිල්ලා තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. හරිද? වැරදි? නෑ මැරලා ගිහිල්ලා අවබෝධ කරගන්න තියෙන ධර්මයක් මේක. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයි තමයි. මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ මේ කාලය තුල මේ ජීවිත කාලය තුල. සෝවාන් වෙන්නේ සකෘදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ නිකලෙස් වෙන්නේ මේ ජීවිත කාලය තුල. සිල් රකින්න මේ ජීවිත කාලය තුල. සමාධිය වඩන්න මේ ජීවිත කාලය තුල. ප්‍රඥාව දියුණු කරන්න මේ ජීවිත කාලය තුල. නුවණින් විමසන්න මේ ජීවිත කාලය තුල. ධ්‍යාන සමාධි සමාපatti උපදවා ගන්න තියෙන මේ ජීවිත කාලය තුල. මරණයට පස්සේ නෙමෙයි. එහෙනම් ඇයි මේ නිවන් සප ලැබේවා කියලා මලකිවල වල ගහන්නේ? දැන් මම ඔයාලට පෞද්ගලිකව සුබ පෙතුම් පත් එවන්නයි හිතාගෙන ඉන්නේ. දැන් අද ගිය ගමන් පටන් ගන්නවා. ඕගොල්ලන්ගේ පින්තූර වෙන වෙනම ගන්නවා. ඕගොල්ලන්ට එවනවා මම පෞද්ගලිකව සුභාශිංසන. හැබැයි යටින් දානවා විශේෂණ පදයක්. ඔයාට නිවන් සප ලැබේවා. බැනුම් අහලා ඊට වඩා ලියුම් තොගයක්. මරා ගන්න හැදුවා කියලා. ඇයි එහෙම වුනේ? කාලයක් තිස්සේ නිවන් සැප ලැබේවා කියන වචනේ අපි පාවිච්චි කරේ මරණ ගෙදරට. නේ? කෙනෙක් මරණයට පස්සේ ඒ දැන්වීම් පත්‍රිකාවට තමයි අපි පාවිච්චි කරේ නිවන් සැප ලැබේවා. බුදුබණ මාර්ගඵල නිවන් සැප මලමිනියක් ලබා ගන්න තත්වයන් නෙමෙයි. ජීවමාන සජීවී බුද්ධිමත් ඥානවන්තයෙක් ලබා ගන්න තත්වයන්. මේ ජීවිත කාලෙදීම අවබෝධ කරන්න පුළුවන් ධර්මයක්. සම්දිට්ඨිකෝ අකාලිකෝ. අකාලිකෝ කියන්නේ ඉස්සර තමයි අවබෝධ කරේ දැන් බෑ. එහෙම කියන්න පුළුවන්ද? ඉස්සර නම් ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ තමයි ඉපදීම දුක. දැන් ඉපදීම සැපයි. ඒකනේ අපි බර්ත්ඩේ පාටි දාන්නේ. එහෙම කිව්වොත් හරිද? ඉස්සර ජාතිවි දුක්ඛ දැන් ජාතිවි සුඛ. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඉපදීම දුකයි දැන් ඉපදීම සැපයි කියන්න පුළුවන්ද? බැහැ. අකාලිකෝ කාලයට අයත් නැහැ. අකාලිකයි. තේනවද? හැම කාලෙම ප්‍රශ්නේ පොදුයි. හැම කාලෙම ප්‍රශ්නේ හටගන්නට හේතු වන කාරණේ පොදුයි. හැම කාලෙම ප්‍රශ්නයෙන් නිදහස් වෙන ක්‍රමය පොදුයි. හැම කාලෙම ප්‍රශ්නයෙන් අත්මිදෙන්න තියෙන මාර්ගය පොදුයි. වෙන්නේ මේක කාලයක් යනකොට කතා කරන්න පිරිසක් නැති වෙනවා. මොන නිවන් දහාඳුරෝනේ. පාන් ගෙඩියක් 300යි. පාන් පිටි කිලෝ එකක් 400යි. බිත්තරයක් 60යි. චිකන් කිලෝ එකක් 1500යි. ආන්දුකොලන්න ඉතින් දාන ටික ලැබෙනවන්නේ. ආන්දුරෝ මේ චතුරාර්ය සත්‍යයක් ගැන කතා කරනවා. ඔන්න ඔහොම වෙද්දි තමයි මේ ධර්මයේ අතුරුදහන් වෙන්නේ. තේරෙනවද? කියන්නේ ලොකුවට බඩ ගැන හිතනවා. සංසාර දුක ගැන හිතන්නේ බඩ ගැන හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වෙනවා ධර්ම දේශනා කරන්න කලින් බඩගින්නේ ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාට කෑම ටිකක් දෙන්න කියලා තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. නේද? ඒක සාමාන්‍යයෙන් ඉතින් ඒක මානුෂීය පදනම. ඒ කොහොම වුණත් පින්නතුනේ මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ ඔබේ කැපවීම මත. කාලයෙන් බාධාවක් නැහැ අකාලිකයි. ඒහි පස්සිකෝ මේ ධර්මයේ වෙත මානසිකව පැමිණ බලන්න ඕනේ. මනසින් තමයි මේ ධර්මයේ කරා එන්නේ. මානසිකව මේ ධර්මයේ කරා එනවා අකාලිකෝ. හරිද? මේ ඒහි පස්සිකෝ ඕපනයිකෝ. ඕපනයිකෝ කියන්නේ අනේ ඔයා කියන්නකෝ මං සෝවාන්ද කියලානේ. අනේ ඔයා දැන්වත් කියන්නකෝ අනේ මං සකෘදාගාමිද කියලා. අනේ අසවල් කෙනා කිව්වා මං අනාගාමී කියලා. අර අසවල් තැනින් මට අරහත් කියලා සර්ටිෆිකේට් එකක් දුන්නේ එතකොට. අනේ කියන්නකෝ කියන්නකෝ. එක එක්කෙනාගේ පස්සේ යන්න ඕනද එහෙම? අනේ ඔයා කියන්නකෝ කී නෑ තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්ටම අවබෝධ වෙනවා. ඒක හරියට මේ වගේ.
ඔන්න ඔබට හිසරදයක් තියෙනවා. හිසරදේට අදාළව බෙහෙත් ගන්නවා. සුව වෙනවා. දැන් හිසරදේ කලින් තිබ්බ දැන් සුව වුණා කියලා දන්නේ කවුද? බාහිර ලෝකයේද තමන්ද? ධර්මාබෝධයත් එහෙමයි. කලින් ඔබට අවබෝධයක් තිබ්බේ නැහැ. දැන් ඔබ අවබෝධයට පත් වෙලා කියලා කාගවත් පස්ස ගිහිලා සහතික වලින් ආයේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ නැහැ. ඔබටම අත්දැක ගන්න පුළුවන්. විශ්වාස කරන්න. ඒකනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණ තියෙන කෙනා වෙන්වෙන් වශයෙන් මේ ධර්මය අවබෝධ කරගන්නවා. ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පාද වශයෙන් මේ ධර්මයේ අත්දැක ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. මොන ක්‍රමවේදයකින් උනත් අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මෙන්න මේ ධර්මයේ තමයි නුවණින් විමසන්න ඕනේ. මෙවැනි ධර්මයක් යලි නුවණින් විමසනකොට හිතට ප්‍රමුදිතභාවය ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති. සතුට උපදිනවා. පීති මනස්සකාය පස්සම්බති. ඒ සතුටත් සමගම කය පුළුන් රොද වගේ සැහැල්ලු වෙනවා. හරිද? එතකොට පමුදිතස්ස පීති ජායති පීති මනස්සකාය පස්සම්බති පස්සද්දකාය සුඛං වේදියති සුඛිනෝ චිත්තං සමාධියති. අර සිත කය සැහැල්ලු වෙද්දී සැපේ දැනෙනවා. ඒ සැප ඇති ප්‍රීති මනස්කයාගේ සිත සැහැල්ලු වීම සමගම කුසල අරමුණ තුල මේ හිත තැම්පත් වෙනවා. ඒක සම්මා සමාධිය. ඉතින් මේ විදිහටත් ධර්මයේ නුවණින් විමස කටයුතු කරොත් එහෙම මේකත් නිවනේ දොරටු විවර කරගන්න විමුක්තායතනක් කියලයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි, අවසාන විමුක්තායතනය බුදුජන් වහන්සේ විස්තර කරන්නේ දැන් අපි ඉගෙන ගත්ත විමුක්තායතන 4. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනා, ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. මේ විමුක්තායතන 4. අවසාන විමුක්තායතනයේ භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා මොකද්ද? අපිච්චක්වාස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහීතං හෝති. සුමනසිකතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය. මහණෙනි, එක්තරා භික්ෂුවක් එක්තරා සමාධි නිමිත්තක් සුග්ගහීතං කියලා කියන්නේ මනවින් ඇති කරගන්නවා. දැන් භාවනාව පුරුදු කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට පුළුවන් තමන්ට බොහෝ සෙයින් වැඩෙන තමාට බොහෝ සෙයින් හුරු පුරුදු භාවනා නිමිත්තක් පවත්වන්නට. ඒ භාවනා නිමිත්ත තුළ හොඳින් සමාධිය වඩනවා. මනවින් මේ සමාධිය ඇති කරගන්නවා. දැන් අර හැම විමුක්තායතනයකදීමත් ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා, ධම් සජ්ජායනා, ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම මේ හැම තැනකදීම අර්ථ ප්‍රතිවේදය ලැබෙනවා, ධම් ප්‍රතිවේදය ලැබෙනවා. ඊළඟට ඒ නිසා හට ගන්නවා ප්‍රමුදිතභාවය. ඒ ප්‍රමුදිතභාවය හැමතිස්සෙම මානසික මේ සහනය පිණිස, සුවය පිණිස, සම්මා සමාධි උපදවා ගැනීම පිණිස තමයි උපකාර වෙන්නේ. ඉතින් භාවනාවත් ආන්න විමුක්තායතනයක්. භාවනාව තුළ ඒක අරමුණක් මනාකොට හොඳින් පුරුදු කරනවා නම් ඒ කෙනා මේ භාවනා අරමුණ තුළ මනාකොට පුරුදු කරනවාද, මනාකොට හොඳින් මෙනෙහි කරනව ලද්දේ දේ භාවනා අරමුණ හොඳින් දරා ගන්නා ලද්දේ වේද, ප්‍රඥාවෙන් මනවින් අවබෝධ කරන ලද්දේ වෙයි. ආන් ඒ විදිහට ආය භාවනාව මනාකොට පුරුදු පුහුණු කරගන්නකොට එයාගේ හිත භාවනා අරමුණේ මනාකොට පිහිටනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය දක්වාම මේ සමාධිය වඩන්න පුළුවන්. ඉතින් මේ සමාධිමත් සිත කුමක් පිණිසද පවතින්නේ? දැන් හැම විමුක්තායතනයකම අවසානය මේ සමාධියෙන් තමයි භාගතුන් වහන්සේ අපිට විස්තර කළේ. ඊළඟ මේ සමාධිමත් හිතේ තියෙන ආශ්චර්යය මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සමාධිමත් සිත තමයි යථා භූතම් පජානාති. මේ අපේ ජීවිතයේ යථා ස්වභාවය ඇති සැටියෙන් දැනගන්නේ, අවබෝධ කරන්නේ සමාධිමත් හිත. හිත සමාධියට පත් වුණාට පස්සේ මේ හිත මේ පංච නීවරණ ධර්මයන්ගෙන් තොරයි. කාමච්ඡන්ද, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. මේ කියන
මේ කාම මේ පංච මේ නීවරණ ධර්මයන්ගෙන් මේ සිත නිදහස් වෙලා හරි ප්‍රභාස්වර සිතක් කර්මන්නේ සිතක්. එහෙම නිදහස් වුණාම හරිය භාගතුන් ලස්සන උපමාවක් දේශනා කරනවා හරියට බොර වෙච්ච ලිඳක්. වතුර බොර වෙච්ච ලිඳක පතුල පේන්නේ මේ පතුලේ තියෙන්නේ මොනවද කියලා මේ බොර වෙච්ච ලිඳේ මේ වතුරෙන් නිසා පතුල පේන්නේ නැහැ කියනවා. හැබැයි මේ යම් දවසක මේ වතුර පෑදෙනවා. පෑදෙනකොට මොකද වෙන්නේ? පෑදෙනකොට පුළුවන් ඇස් ඇති කෙනෙකුට අර ලිම් පතුලේ මොනවද තියෙන්නේ කියලා දකින්න. ආන් ඒ වගේ මේ සිත මේ නීවරණ ධර්මයන්ගෙන් විමුක්ත වුණාම නිදහස් වුණාම මේ සිත ප්‍රභාස්වරයි. ආන්නේ සමාධිමත් සිත යථාභූතම් පජානාති. යථාභූතය ඇත්ත ඇති සැටියෙන් මේ ජීවිතේ දකිනවා. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් එයා දකිනවා. දුකට අයිති දේ දුක් වශයෙන් එයා දකිනවා. අනාත්ම දේ අනාත්ම වශයෙන් එයා දකිනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා යථා භූතය ලද මේ ශ්‍රාවකයා යථා භූතය ලද මේ ශ්‍රාවකයා නිබ්බිදාය අවබෝධයෙන්ම කලකිරෙනවා. මේ ගත කරන ජීවිතය ගැන කලකිරෙනවා. නිබ්බිද්දං විරජ්‍යති අවබෝධයෙන්ම කලකිරෙනකොට මේ ජීවිතේ විරජ්‍යති නොවැළී යනවා. ඇල්ම අතහරිනවා. විරාගා විමුච්ඡති නොවැළී යනකොට නිදහස් වෙලා යනවා. මේ කෙලෙස් වලින් නිදහස් වෙලා යනවා. සියලු කෙලෙස් ධර්මයන් නිදහස් කරනවා. ආශ්‍රව වලින් නිදහස් වෙලා යනවා. විමුක්තස්මින් විමුක්ති මිති ඥානං හෝති. නිදහස් වුණාම මම දැන් නිදහස් වුණා කියන ඥාණය උපදිනවා. අන්න සිංහනාද කරනවා කීනා ජාති මුසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයන් නාපරං ඉත්තත් ඇති පජානාති. මම බඹසර ජීවිතය සම්පූර්ණ කළා. සම්පූර්ණයෙන්ම නිවන් මඟ ප්‍රගුණ කළා. දැන් මට තවත් කළ යුත්තක් නෑ කියලා විමුක්ති මිති ඥානෙ උපදවා ගන්නවා. පින්වතුනි මේ තමයි පස්වෙනි විමුක්ත ආයතනය. ඉතින් අද දවසේ අප හැම දෙනාම වටිනා දහම් පරයයක් ඉගෙන ගත්තා. භාගවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දහම් පරයය ඔබටත් අපටත් සදාකාලික සැප ඇති උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත් ස්වාමින් වහන්සේ අද බිනර පුන් පොහෝ දවසේදී විශේෂයෙන්ම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට කාන්තාවන් ශ්‍රමණ භාවයට ඇතුළත් වීමේදී මූලිකම අවසරය ලැබුණේ අද වගේ උතුම් දවසක. ඉතින් ආර්ය වූ ආනන්ද මහරහතන් වහන්සේට සියලු කාන්තාවන් අදටත් ණය ගැති. ඔබ ආනන්ද මහරහතන් වහන්සේට දිනපතා පෞද්ගලිකව වන්දනා කරන්න ඕනේ. ආනන්ද මහරහතන් වහන්සේ තරම් කාන්තාවන්ට අනුකම්පා කරපු චරිතයක්. තමන්ගේ නම කෙලෙස ගන්න නැතිව. කිලිටි සිතින් කාන්තාවන් ඇසුරු නොකොට ඒ වගේ අනුකම්පා කරපු කෙනෙක් අදටත් නැහැ. හරි පුදුමයි ඒක. ඉතින් ඒක නිසා අද උතුම් පුන් පොහෝ දවසේදී බෞද්ධයා රූපවාහිනී නාලිකාවත් බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවත් සම්බෝධි සදහම් සංග්‍රහවත් මේ විදිහට ලෝකයාට ධර්මය බෙදමින් බොහෝ කොට නිරතුරු ධර්මයෙන් ලෝකයාව දැනුවත් කරමින් ඔබව නිවන් අවබෝධය වෙත සුගතිය කරා සෙමෙන් රැගෙන යනවා. ඉතින් මෙවැනි පින්කම් සිදු කිරීමේදී අපිට මූලිකවම මතක් වෙනවා බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කරපු අපගේ කල්යාණ මිත්‍ර දරණාගම කුසලධම්ම නායක ලොකු හාමුදුරන් වහන්සේ. ඉතින් වර්තමානයේදී එම බහරදූර කාර්යය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ විසින් මැනවින් සිද්ධ කරනවා. ඉතින් අපි අපෝත්ී වදාළ පූජනීය නායක ස්වාමින් වහන්සේට පළමු කොටම මේ පින් අනුමෝදන් කරනවා.
ජනමාධ්‍ය තුලින් ලෝකයා කොහේ හිටියත් මෙවැනි බණපද අසන්නට ඒ ඉඩහසර සකස් කර දීපු පින්වත් ඔබ වහන්සේට අමා නිවන් සුව පිණිසම හේතු වාසනා වෙත්වා කියලා. එමෙන්ම අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන 43 45 10 වෙනි පටුමග පෙපිලියාන මාවත නුගේගොඩ ලිපිණේ පදිංචි ඉන්ද්‍රා ජැස්මින් රත්නායක මහත්මිය, ටිකිරි රත්නායක මහත්මයා, සද්ධාතිස්ස වාහලතන්ත්‍රී මහත්මයා, සාවිත්‍රී කැලුම් ධනුෂ්කා රත්නායක දරුවන්, යසලී රත්නායක මිනිබිරී යන අය විසින් සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙනවා. දායක සදැහැවතුන් බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා එක්කිරීමට ආදරණීය දෙමව්පියන් වන චින්තා වික්‍රමසිංහ පෙරේරා මෞතුමියට, හෙක්ටර් පෙරේරා පියාණන්ට, චාලට් වික්‍රමසිංහ ආච්චියට, රිචඩ් වික්‍රමසිංහ සීයාට, රත්නායක මහතාගේ දෙමව්පියන්ට සහ සහෝදරයන් 4 දෙනාට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා එක්කිරීමට. ඉතින් ඔබ අප හැම නමින්ද අභාවයටපත් සෑම සියලු ඥාතීන්ද රටදෑ සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්, සිවිල් සමාජයේ සියලු පුරවැසියන්, ස්වභාවික ආපදාවන්ගෙන් වසංගත තත්වයන්ගෙන් ජීවිත වලින් සමුගත් සෑම සියලු දෙනාටද මේ පින් අත්පත් වෙත්වා කියලා සාදු කියමු. එමෙන්ම පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත්, පූජනීය වෑවල සෝමධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අද මෙම වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාටත්, ආබාධිත රණවිරුවන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. අද ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට සපමින පේවස් සමාදන්ව ගුණපුරණ ධර්මයේ ශ්‍රවණය කරන විවිධ පින්කම් වලට සහසම්බන්ධව කටයුතු කරන හැම දිනාටමත් මේ පින් අත්පත් වෙත්වා. පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම ආරක්ෂා කරත්වා. ගෞතම සසුන රකිත්වා, රැකදෙත්වා. දෙවියෝද මේ පින් බලයෙන් අමා නිවන් සුව ලබත්වා. එමෙන්ම අපවත් වී වදාළ අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින් වහන්සේට, අතිපූජනීය අම්පිටියේ රාහුල නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට, ඒ වගේම වෝල්ට ගුණතිලක මහත්මයා මහත්මිය ඇතුළු මියගිය ඥාතීන් හැම දෙනාටමත් පින් අනුමෝදන් කරන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ ආකාරයට අපි විසින් රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයන් අපගේ උතුම් ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සදා වන්දනීය පූජනීය වන්දනීය ගරුතර ශාසන බහරධාරී මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැමගේ දෙමාපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිශීන්ට, දුවාදර මුණුබුරු මිනිබිරියන්ට, සමස්ත බෞද්ධ කාර්ය මණ්ඩලයට වගේම අද ලෝකේ පුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන සියලු සදැහැති බුද්ධ ශ්‍රාවක පින්නතුන්ලාට, පින්වතියන්ලාට මේ උත්තම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන අමා නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනාව වේවා. ස්වාමින් වහන්සේලා සමගම දෙවියන්ට පින් දීමට කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවත්නි, නිවන අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙන ආකාර 5ක් පිළිබඳව පුරා හෝරා 2ක් අප මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. දැන් අපි දායක පින්වතුන්ට ආරාධනා කරමු සෙසු පින්වතුන් සමග ගෞරවනීය ස්වාමින් වහන්සේලාට පරිස්කාර පූජාවන් සිදු කරන්නට.
අද මේ යෝගාසන දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළේ මනෝවිද්‍යා පුහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය නම කියන්නට අවසරයි පූජනීය කැලණිය අජිත පින්වත් ස්වාමීන් වහන්සේ. එවැගේම කිරුවත්උඩුව බෙලුකැටිය ගංගානී උද්‍යානයේ සිරි ඥානානන්දාරාමාධිපති නම කියන්නට අවසරයි පූජනීය වැවල සෝමධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ආකාරයෙන් සිදු කරන ධර්ම ශාසනික මෙහෙවර තවත් බොහෝ කාලයක් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. දැන් ස්වාමින් වහන්සේලාට මේ ආකාරයෙන් පරිස්කාර පූජාවන් සිදු කරනවා. ඒ අනුව අද පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ 10 වෙනි පටුමග පැපිලියාන මාවත නුගේගොඩ පදිංචි ඉන්ද්‍රා ජස්මින් රත්නායක මහත්මිය, ටිකිරි රත්නායක මහත්මයා, සදාතිස්ස වහලතන්ත්‍රී මහත්මයා, සාවිත්‍රී කැලුම්, ධනුෂ්කා රත්නායක දරුවන් සහ යසලි මිනිපෙරිය ප්‍රධාන පින්වතුන්. ඒ හැම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් මෙහෙනි සසුනට වරම් ලැබුවේ පින්මහේ අතිටනින් පා ගමන්නා මහ ගෝතමියනේ වස් මහා පින්කම් අරඹනා පිනෙන් සුදිලෙනා පිනර පෝතා බැති සිතින් වන්දනා සම්බෝධි වන්දනා